අද හතරවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ 2021 PO පේපර් එකේ 12 වෙනි ගාන B කොටස. ඒ කියන්නේ ශ්‍රේණි ගාන. ගාන අපිට කියනවා R ධන නිකිලයක් සඳහා UR කියලා දීලා තියෙනවා. UR කියන එක කවුද කියලා අපිට දීලා තියෙනවා. එසේ ආයි UR සාත්‍ය දෙකකට දීලා තියෙනවා. A හා B කියන තාත්වික නියතයක් එක්ක. ඒ තාත්වික නියත දෙක A හා B කියන තාත්වික නියත දෙකේ අගයන් හොයන්නලු. එනයින් R කියන එක ධන නිකිලයක් විට එකයට පහේ ආරිනෙක් වෙන බලය වරක් QR සමානයි FR ඍණ FR ඍණ එක වන පරිදි FR සොයා n ධන තාත්වික ධන නිකිලයක් සඳහා අපිට ශ්‍රේණියක අයික හොයන්න දෙන්න තියෙනවානේ. හරි. අපිට දීලා තියෙන UR පදේ තමයි R කියන එක නා ධන නිකිලයක් විට UR සමානයි ඍණ 16යි R තුන්වෙනි බලය ධන 12යි R වර්ගය ධන 40යි R ධන 9. බෙදීම පස්වරක් 2යි R ධන 1 වර්ගය වරක් 2යි R ඍණ 1 වර්ගය. මේක අපිට දීලා තියෙන UR. UR මෙහෙමයි ගන්නෙමු. ඊට සායත අපිට UR දීලා තියෙනවා. R ධන නිකිලයක් හිට UR සමානයි A වරක් R ඍණ 1 බෙදීම 2යි R ධන 1 වර්ගය ඍණ R ඍණ B බෙදීම 2යි R ඍණ 1 වර්ගය. අපිට ආයෙත් QR කියන ක්‍රම මෙහෙමත් දීලා තියෙනවා. A හා B කියන එකක් දෙන්න තාත්වික නියතය. ඒතර A හා B ආයතන තාත්වික සංඛ්‍යා ගුණය. මෙන්න මේ හා B සොයන්න කියලා දීලා තියෙනවා ඉස්සෙල්ලා. එනයින් R ධන නිකිලයක් සඳහා එකයට පහේ R ඍණ 1 වෙනි බලය වරක් UR සමානයි FR ඍණ FR ඍණ 1 වෙන පරිදි FR සොයා. ඊට ශ්‍රේණිය අයික්‍ය හොයන්නද. හරි. A හා B නියත හොයන්න කියලා අපිට ඉස්සෙල්ලාම කියනවා. අපි දන්නවා ගානේ UR කියන එක නම් මෙහෙම කියලා දීලා තියෙනවා. UR කියන්නේ මෙයා කියලා දීලා තියෙනවා. ඒ වගේම UR ආයෙත් මේ වගේ කොටස් දෙකකට වෙන් කරලා ආයෙත් මේකේ කොටස් දෙකකට වෙන් කරලා A හා B කියන තාත්වික නියත දෙකක් එක්ක ආයෙත් දීලා තියෙනවා. මේ ඉන්න UR මේ ඉන්න UR සර්ව සමයි. එකම UR තමයි 22කට දීලා තියෙන්නේ. එකම UR 22කට දීලා. මේ URම ආයෙත් තවත් විදිහකට ගානෙම දීලා දෙනවා මෙහෙමයි කියලා. ඉතින් මේ දෙන්න සර්ව සමයි. පැහැදිලිද? මේ දෙන්න සර්ව සමයි නම් මට මෙහෙම ලියන්න පුළුවන් නේද? 16යි R තුන්වෙනි බලය ධන 12යි R වර්ගය ධන 40යි R ධන 9. බෙදීම පස්වරක් දෙවරක් R ධන 1 වරක් වර්ගය වරක් දෙවරක් R න් 1 වර්ගය. මෙයාට මෙයා සර්ව සමයි. එකම UR ව විදි දෙකකට දීලා ගානේ විදි දෙකකට දීලා. මෙතන UR ඉන්නේ එක කොටසක් විදිහට මෙතන කොටස් දෙකකට වෙන් කරලා දීලා දෙන්නේ. මේ රිල් ලකුණකින් සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙන්නම එක්කෙනෙක් සර්ව සමයි මේ දෙන්න. මෙයාගේ කිසියම් කෙනෙක්ට R කියන අගයක් ආදේශ කරලා බැලුවම මේ අගයම මෙයාටත් ලැබෙන්න ඕනේ. මෙයාගේ R ට හිතෙම එක දැම්මා කියලා. එතකොට මෙතනට R එක ආදේශ කරාම ලැබෙන අගයම මෙයාටත් ලැබෙනවා. මෙතනට R එක මෙතනට ඉන්න කෙනාටත් R සමාන එක අවස්ථාවකට ආදේශ කරොත් ඒ අගයම R ලැබෙනවා. මෙයාට ලැබෙන අගයම ආත් මෙයාටත් ලැබෙනවා සමාන R ලකදී. එහෙනම් මෙතන සර්ව සමයි. එහෙනම් මම ලියන්න පුළුවන් මේ අපිට මෙහෙම දීලා තියෙන UR සර්ව සමයි කොටස් දෙකකට වෙන් කරලා දීලා. හරිනේ අවුලක් නැහැනේ. මේ දෙන්න සර්ව සමයි. අපි දන්නවා සර්ව සාම්‍යක දෙපසම එකම තාත්වික සංඛ්‍යාවෙන් ගුණ ගන්න පුළුවන්. ඒ තාත්වික සංඛ්‍යාව බිඳුවක් නෙවෙයි නෝ. බිඳුවක් වෙන්නේ නැත්නම් එකම තාත්වික සංඛ්‍යාවෙන් ආයෙත් ගුණ ගන්න පුළුවන් දෙපැත්තම සාම්‍යක. හරිද? මම මෙයාගේ හරයෙන් මේ පැත්තේ ඉන්න කෙනාගේ හරයෙන් මේ සර්ව සාම්‍ය දෙපැත්තම ගුණ කරනවා. හැබැයි අපි දන්නවා මේ ගුණ කරන්න නම් මෙයා බිඳුවක් වෙන්න බෑ.
මේ හරේ ඉන්න කෙනාට බිඳුවක් වෙන්න බෑ. බිඳුවක් වුණොත් අපිට එහෙම ඕන ඕන විදිහට සර්වසාමාන්‍ය දෙපැත්තම ගුණ කරන්න බෑ. හැබැයි බලන්න අපිට කියනවා r කියන්නේ ධන නිකිලයක් කියලා. r කියන්නේ ධන නිකිලයක් කියලා අපිට ගාණ කියනවා. මෙන්න මෙයයි බිඳුව වෙන විදිහට r ධන නිකිලයක් වෙන අගයන් තියෙන්න පුළුවන්. මේ අපි ආදේශ කරලා බලමු. ආදේශ නෙමෙයි අපි මෙයා බිඳුවක් වෙන විදිහට r හොයලා බලමු. දෙවරක් r ධන 1 සමානයි බිඳුව. දෙවරක් r සමාන 1 බිඳුව. දෙවරක් r ධන 1 සමානයි බිඳුව වෙන විදිහට r සමානයි ඍණ භාගයයි. ධන නිකිලයක් නෙමෙයි. හැබැයි අපිට ගානේ කියනවා මුලින්ම r කියන්නේ ධන නිකිලයක් කියලා. මෙයා බිඳුව වෙන විදිහට r හොයලා බලමු. එහෙනම් මෙයාට එනවා r සමාන භාගයයි. ධන භාගයයි. මෙයා ධන නිකිලයක් නෙමෙයි. මෙයා නිකිලයක් නෙමෙයි. හරි මෙයාත් නිකිලයක් නෙමෙයි. මෙයාත් නිකිලයක් නෙමෙයි. ධන නිකිල නෙමෙයි. එහෙනම් අපි දන්නවා මේ හරය මේ පැත්තේ ඉන්න කෙනාගේ හරය බිඳුව වෙන විදිහට ඉන්න r ලා ධන නිකිල නෙමෙයි. හැබැයි අපිට ගාණ කියනවා r කියන්නේ ධන නිකිලයක් කියලා. මේ පැත්තේ ඉන්න කෙනාගේ හරය බිඳුවක් වෙන විදිහට r ලව හෙව්වොත් එයාලා ධන නිකිල නෙමෙයි. හැබැයි අපිට ගාණ කියනවා r කියන්නේ ධන නිකිලයක් කියලා. එහෙනම් මේ හරය බිඳුව වෙන විදිහක් නැහැ. අපිට ගාණ කියනවා r කියන්නේ ධන නිකිලයක් කියලා. හැබැයි මේ හරය බිඳුවක් වෙන විදිහට r ගණනය කරාම එයාලා නිකිල නෙමෙයි. එහෙනම් මේ හරය කියන එක මේ මෙතන හරය බිඳුවක් වීමේ හැකියාවක් නැහැ. මොකද r කියන්නේ ධන නිකිලයක්. r කියන්නේ මේ හරය බිඳුවක් වෙන්නේ r කියන එක නා ඍණ භාගය ධන භාගය කියන්නේ මොකද තාත්වික සංඛ්‍යාව. මේ ධන භාගය ඍණ භාගය කියන තාත්වික සංඛ්‍යාව නිකිල නෙමෙයිනේ. මේ කටේ දශම සංඛ්‍යාව දශම තාත්වික වගේම දශම සංඛ්‍යා. නිකිල නෙමෙයි. හැබැයි අපිට r කියන එක නා නිකිලයක් කියලා දීලා දෙනවා. එහෙනම් මේ හරය කිසිම ධන නිකිලමය r අගයකට බිඳුවක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ සර්ව සාමයේ දෙපැත්තම මෙයාගේ හරයෙන් ගුණ ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා හරය බිඳුවක් වෙන්නේ නැහැ. හරය බිඳුවක් වෙන විදිහට ඉන්නේ r දශම සංඛ්‍යා දෙකක්. මේ ඍණ භාගය ධන භාගය. හැබැයි r කියන එක ධන නිකිලයක් කියලා දීලා තියෙනවා. ඉතින් එහෙනම් මේ හරයට බිඳුව වීමේ හැකියාවක් නැහැ. අපිට දෙපැත්තම මේ හරයෙන් ගුණ ගන්න පුළුවන්. සර්ව සාමයේ දෙපැත්තම හරයෙන් ගුණ ගන්න පුළුවන්. ගුණ කරාම මොකද වෙන්නේ? ඍණ 16යි r තුන්වෙනි බලය ධන 12යි r වර්ගය ධන 40යි r ධන 9. සර්ව සමයි මේ හරයෙන් මේ පැත්ත ගුණ කරලා පස්සේ අපිට එනවා 5යි a වර r ඍණ 1 මේ පැත්ත ගුණ කරාම මේ හරයෙන් මේ පැත්ත ගුණ කරාම 2යි r ධන 1 වර්ගය කියන පදේ කැපිලා ගිහිල්ලා ඉතුරු වෙනවා 2යි r ඍණ 1 වර්ගය. ඍණ ආයෙත් 5 වරක් මේ පහ තමයි මේ පහ තමයි ඉන්නේ. r ඍණ b වරක් 2යි r ඍණ 1 වගේ 2 r ඍණ 1 වර්ගය කියන පදේ හරයෙන් ගුණ කරලා මෙතෙක් එක්ක කැපිලා යනවා. කැපිලා ගිහලා ඉතුරු වෙන්නේ 2 r ධන 1 වර්ගය කියන එක. උලක් නෑනේ. දෙපැත්තම මෙයාගේ හරයෙන් ගුණ කරාම 2යි r ඍණ 1 වර්ගය කියන පදේ කැපිලා යනවා. කැපිලා ඉතුරු වෙන්නේ මෙන්න මේ දෙන විතරයි. 5යි 2යි r ධන 1 වර්ගය කියන පදේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. හරි. දැන් මම ප්‍රසාරණය කරලා බලන්නම්කෝ. r න 1යි මෙයාමට ලියන්න පුළුවන් 4යි r වර්ගය ඍණ 4යි r ධන 1යි. මෙයාව 4යි r වර්ගය ධන 4යි r ධන 1යි. හරි. දැන් මම ආයෙත් මෙයාව ප්‍රසාරණය කරනවා. ඉස්සෙල්ලා මේ වර්ග පද ටික ප්‍රසාරණය කළා. දැන් මේ සාධක දෙක ගුණ කරලා ලියන්න. 4යි r තුන්වෙනි බලය ඍණ 4යි r වර්ගය ධන r ඍණ 4යි r වර්ගය ධන 4යි r ඍණ 1යි. මෙයා ප්‍රසාරණය කරද්දී පරිසම් ප්‍රසාරණය කරනවා. හරි. 4යි r තුන්වෙනි බලය ධන 4යි r වර්ගය ධන r ඍණ 4යි br වර්ගය ඍණ 4යි vr ඍණ b. අය සුදු කරලා ලියුවොත් එහෙම 4යි r තුන්වෙනි බලය
ඍණ 8යි r වර්ගය මේ දෙන එකතු වෙනවා ධන 5යි r ඍණ 1යි ඍණ 5 වරක් 4යි r වර්ගය 4යි r තුන්වෙනි බලය මේ දෙන්න එකතු කරන්න පුළුවන් නේ ධන 4යි 4 ඍණ 4යි b වරක් r වර්ගය ධන 1 ඍණ 4යි b වරක් r b එළියේ r ඍණ b නේ මේ දෙන්න එකට ගත්තොත් එහෙම r කියන එක නා පොදුවේ එළියට ගන්න පුළුවන්. හරි. දැන් අපිට මෙහෙම ලියන්න පුළුවන්නේ 5යි නෑ. මේ දෙන්නගේ 20ක් ඉන්නව එළියේ. 20ක් පොදුවේ එළියට ගත්තා. එහෙනම් a ඍණ 1 වරක් r තුන්වෙනි බලය. 20යි ඊට පස්සේ ධන 4 ඍණ 4යි b ඍණ 40යි a r වර්ගය ධන 25යි a 25යි a ධන 1 ඍණ 4යි b වරක් r පහෙන් ගුණ ගන්න ඕනේ පහෙන් ගුණ ගන්නත් ඕනේ ගුණ කළ මෙමු 20යි a r තුන්වෙනි බලය ඍණ 40යි a r වර්ගය ධන 25යි a r ඍණ 5යි a ඍණ 20යි r තුන්වෙනි බලය ඍණ 5 වරක් 4 ඍණ 4යි b r වර්ගය ඍණ 5 වරක් 1 ඍණ 4යි b වරක් r ධන 5යි b හරිනේ හරි දැන් මම සමාන පද ඊට අරන් ලියනවා r තුන්වෙනි බලයේ පද මට 20 පොදුවේ එළියට ගන්න පුළුවන් එහෙනම් 1 ඍණ r තුන්වෙනි බලය ධන ඊට r වර්ගයේ පද r වර්ගයේ පදේ ඍණෙන් එළියට ගන්න පුළුවන් නේ ඍණ 40යි a ධන 5 වරක් 4 ඍණ 4යි b 4යි b r වර්ගය r පද ධනින් එළියට ගත්තොත් 25 a ඍණ 5 වරක් 1 ඍණ 4යි b r ඊටසේ ධන 5යි b ඍණ 5යි a 16යි r තුන්වෙනි බලය ධන 12යි r වර්ගය ධන 40යි r ධන 9ට සාරසමය මෙය. අපි දන්නවා මේ තියෙන VJ සාරසාම්‍යය. මේ ඉන්නේ VJ සාරසාම්‍යය. මෙයාට කිසියම් අගයක් ආදේශ කරාම ලැබෙන අගය මෙතන ඉන්න r ට කිසියම් අගයක් ආදේශ කරාම ලැබෙන අගයම මේ පැත්තෙනුත් ලැබෙනවා. මේ පැත්තේ ඉන්න r ට ආදේශ කරාම ලැබෙනවා. මෙන්න VJ සාරසාම්‍යය. අපි දන්නවා VJ සාරසාම්‍යයක අනුරූප පදවල සංගුණක සමානයි. VJ සර්වසාම්‍යක අනුරූප පදවල සංගුණක සමානයි. කිසියම් බහුපද සමීකරණ දෙක මූල සමානයි නම් අදාළ බහුපද සමීකරණ නිර්මාණය වෙන්න හේතු වෙච්ච බහුපද ෆිතවල අනුරූප පදවල සංගුණක සමානුපාතයි. මෙතන තියෙන VJ සර්වසාම්‍යය. එහෙනම් මෙයාගේ අනුරූප පදවල සංගුණක සමානයි. එහෙනම්
අපිට දැන් අනුරූප පද වල සංගුණක සමාන කරලා නේ අපිට අනුරූප පද වල සංගුණක සමාන කරලා AY BY හොයාගන්න පුළුවන්. ඊට අමතරව අපි හොයාගත්ත A සහ B නිවැරදිව චෙක් කරලා ගන්න පුළුවන්. මේ තව පද දෙකකුත් තියෙනවා. අපි ගණනය කරාම ලැබෙන A හා B නිවැරදිද කියලා අපිට චෙක් කරලා බලන්න මේ ක්‍රමයකුත් තියෙනවා. මේ තව අමතර සංගුණක දෙකකුත් තියෙනවා. ඒ දෙන්න අපිට පාවිච්චි කරලා පුළුවන් අපි ගත්ත A හා B ගැන නිවැරදිද කියලා චෙක් කරන්න. හරි. එහෙනම් දැන් අනුරූප පදවල සංගුණක සලකලා මට A හා B ව ගණනය ගන්න පුළුවන්. අනුරූප බීජීය සර්වසාම්‍ය අනුරූප පදවල සංගුණක සමාන නිසා. හරි. බීජීය සර්වසාම්‍යක අනුරූප පදවල සංගුණක සමාන නිසා අපිට දැන් මේ සංගුණකේ මේ සංගුණකේ සමාන කරලා ආයේ මේ සංගුණකේ මේ සංගුණකේ සමාන කරලා ඊහා බි හොයන්න පුළුවන්. ඊට පස්සේ හොයලා ඉවරලා අපිට චෙක් කරන්න පුළුවන් මේ කට්ටියට යාළුවා ආදේශ කරලා මෙතන ඉන්න සංගුණකලා ගැන ලැබෙනවද කියලා. මම R තුන්වෙනි බලයේ පදේ ගන්නකො. R තුන්වෙනි බලයේ පදේ. R තුන්වෙනි බලයේ පදේ සංගුණක සමාන කරාම නේ මෙතන R තුන්වෙනි බලයේ පදේ සංගුණකේ 20 වර A ඍණ 1යි. මේ පැත්තේ R තුන්වෙනි බලයේ පදේ සංගුණකේ ඍණ 16යි. එහෙනම් මට මෙයාගෙන් ඒව ගණනය කරන්න පුළුවන් නේ. මෙතනට 4 5යි 4 4යි. එහෙනම් A සමානයි 1 ඍණ 4 බෙදීම 5යි. ඒ කියන්නේ A සමානයි 5න් 1යි. A සමානයි 5න් 1යි. නේ මේක විසඳලා බලමු. මේ R තුන්වෙනි බලයේ පදයේ සංගුණකයේ සමාන කරලා හොයාගන්න A ගේ අගය 5න් 1යි. හරි. මම ආයේ නියත පදේ සමාන කරලා එතන අපිට කෙලින්ම ආයේ B ගණනය කරන්න පුළුවන්. නියත පදේ කියන්නේ R බිඳුවෙනි බලයේ පදේ. R බිඳුවෙනි බලයේ පදේ මේ පැත්තේ නියත පදේ ඇවිල්ලා 5යි B ඍණ 5යි A. මම මේක ගන්න 1යි කියලා. හරි මේක 1. 5යි B ඍණ 5යි A සමානයි මේ පැත්තේ නියත පදේ. මේ පැත්තේ නියත පදේ 9යි. අපි දන්නවා 1න් A සමානයි 5න් 1යි. එහෙනම් 5යි කියන්නේ 1යි. එහෙනම් 5යි B ඍණ 1 සමානයි 9යි. එහෙනම් එක මේ පැත්තට දාමු 10යි. දෙපැත්තම 5න් බෙදුවම B සමානයි 2යි. B සමානයි 2යි. නෑ A සමානයි 5න් 1යි. B සමානයි 2යි. මොන අපිට A ටයි B ටයි අගයන් දෙයක් හම්බුණා. අපි දැන් මෙතන ඉන්න මොකක් හරි එකට ආදේශ කරලා බලමු මේ කියන අගය එනවද කියලා. මම R පදේ සංගුණකේ ගන්නම්කෝ. හරි. ඉන්නේ චෙක් කරන්න කරන වැඩක්. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ නැහැ. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ අපි ගත්ත AV BV හරිද කියලා චෙක් කරලා බලන්න කරන වැඩක්. හරි. R මේ R පදේ සංගුණකේ සලකමු. මේ පැත්තේ 40යි. මේ පැත්තේ R පදේ සංගුණකේ 40යි. මෙතන ඉන්න සංගුණකයට අපි හොයාගත්තේ AY BY ආදේශ කරාට පස්සේ මෙතන ඉන්න R ගේ සංගුණකයට AY BY ආදේශ කරාට පස්සේ අපිට 40 ලැබුණා නම් අපි මේ හොයාගත්ත A හා B ගැන නිවැරදි. පැහැදිලිද? කොහොමද? බෝඩ් එක මකනවා උඩ ටික. හරි. ඉහත මේක පේපර් එකේ කරලා පෙන්නන ප්‍රශ්නයක් නෙවෙයි. හරි. ඉහත A හා B අගයන් R පදේ සංගුණකයට ආදේශ කර බලමු. එහෙනම් මේ පැත්තෙන් R පදේ සංගුණකය ගත්තා. ඒක 40ක් වෙන්න ඕන. මොකද මේ පැත්තේ R පදේ සංගුණකය 40යි. මෙතන R පදේ සංගුණකයට අපි මේ හොයාගත්ත AY BY ආදේශ කරලා බලද්දි 40 ආවොත් වැඩේ හරි. බලමු අපි. R පදේ සංගුණකය ඇවිල්ලා එහෙනම් 25 වරක්
A ඍණ 5 වරක් 1 ඍණ 4යි B. අපි මේ ගත්ත 1 හා 2 1 හා 2 1 හා 2 25 වරක් A ඍණ 5 වරක් 1 ඍණ 4යි B සමාන වෙනවා 25 වරක් A කියන්නේ 5යිනේ. ඒ කියන්නේ 5න් 1යිනේ. එහෙනම් 25 වරක් 5න් 1 5යි. ඍණ 5 වරක් 1 ඍණ 4 වරක් B. B කියන්නේ 2යි. 4 වරක් B කියන්නේ නම් 8යි. දැන් මෙතනට එන්නේ 8යි. සුළු කරාම 5 ඍණ 5 වරක් 1න් 8ක් ගියාම ඍණ 7යි. එහෙනම් ඍණ 5 වරක් ඍණ 7 ඇවිල්ලා 35යි. 35 ධන 5 ගැන 40යි. හරිනේ. අපිට මේ පැත්තේ r ගේ සංගුණකය ආවා. අපි හොයාගත්ත a හා b ගැන ආදේශ කළ බැලුවට පස්සේ හරි a හා b ගැන මෙතන bg ඉන්න r පදයේ සංගුණකයට ආදේශ කළ බැලුවට පස්සේ මේ පැත්තේ ඉන්න r ගේ සංගුණකය ආවා 40යි කියලා. එහෙනම් අපි හොයාගත්ත a හා b ගැන නිවැරදි. අතලිය ලැබුණා. අතලිය කියන්නේ මේ පැත්තේ ඉන්න කෙනාගේ සංගුණක. මේ පැත්තේ ඉන්න r පදයේ සංගුණකය. එම නිසා දැන් අපිට උත්තරේ ලියන්න පුළුවන්. a සමානයි 5න් 1යි. b සමානයි a සමානයි 5න් 1යි. b සමානයි 2යි. මේ තමයි අවශ්‍ය කරන පිළිතුර. එතකොට මේ a හා b වයි කොහොමද හෙව්වේ අපි? UR ගානේ දීලා තියෙනවා එක විදිහකට. ඒ වගේම තවත් විදිහකට UR දීලා තියෙනවා. මේක කොටස් දෙකකට වෙන් කරලා. මේ UR මේ UR දෙන්නම එක්කෙනෙක්. එකම UR ව කොටස් දෙකකට වෙන් කරලා තමයි මෙතන ඉන්නේ. එකම UR තමයි මෙතනයි මෙතනයි දෙකෙම ඉන්නේ. නම් මේ දෙන්න සර්ව සමයි. මෙතන ඉන්න UR ගේ RT කිසියම් මගයක් ආදේශ කරාම එන අගයම මෙතන ඉන්න UR ට කිසියම් මගයක් ආදේශ කරාම එන්න ඕන. මෙතන අපි RT එක දැම්මොත් එන අගයම මෙතනට RT එක දැම්මොත් එන්න ඕනේ. එහෙනම් මෙතන සර්ව සමයි. එහෙනම් මෙතන සර්ව සම කරලා විජ්ජ සර්ව සාම්‍යයක් හදලා අනුරූප පදවල සංගුණක සමාන කරලා සමගාමී සමීකරණ විසඳලා a හා b ව ලබා ගත්තා. ඊට පස්සේ අපිට ඕන උත්තරේ චෙක් කරගන්න අපි පාවිච්චි නොකරපු සංගුණකයකට මේ හොයාගත්ත a y b y ආදේශ කරලා බලන්න මේ පැත්තේ සංගුණක එනවා කියලා ආවා. ඒ නිසා මේ a හා b නිවැරදි. ඉතින් අපි ගාන කියන පළවෙනි කොටස කරා a හා b තාත්වික නියතයන්හි අගය සොයන්නේ කරා. එනයින් r දන්නිකරක් සඳහා 1යට 5 r න 1 වෙනි බලය වරක් ur සමාන fr ඍණ fr න 1 වන පරිදි fr සොයන්න. අය මේ අමුතු විදිහට දීලා තියෙන මේ ටික මම කරනවා. ඩාල් a සමානයි 5න් 1යි b කියන්නේ 2යි. හරි. අපි මේ හොයාගත්ත a හා b ගැන දෙක a හා b ගැන දෙක මම UR ට ආදේශ කරලා බලන්න. ඉහත ලබාගත් අගයන්ගේ නැත්නම් මේකට 1 හා 2 කියලා ඉස්සරහ වෙන්න නැත්නම් මේක ලියනකොට 1 හා 2 කියලා ලියනකොට ප්‍රශ්නයක් නැහැ. තමයි මෙතන ඉන්නේ UR ට ආදේශ කරලා බලනවා මේ අගයයි මේ අගයයි. UR සමානයි a කියන්නේ 5න් 1යි. r ඍණ 1 බෙදීම r ධන 1 වර්ගය ඍණ r ඍණ b කියන්නේ 2යි r ඍණ 2යි බෙදීම දෙවාරයක් r ඍණ 1 වර්ගය. අපිට ඇයි කියන්නේ UR ගේ අයික්‍ය හොයන්න නැතුව මේ UR කියන එක නා FR නේ FR න ආකාරය ලියන්න නැතුව 1යට 5 R ඍණ 1 වෙනි පදයේ U වරක් UR මෙයාව FR වරක් FR ඍණ FR ඍණ එක ආකාරය ලියන්න කියලා.
ඇයි මෙහෙම ලියන්නේ කියලා කියන්නේ. ඇයි මෙයාව අන්න ඒ විදිහට කැල දෙකට වෙන් කරලා ලියන කෙනා මෙයා අපිට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගණන් දෙන්නේ UR කියන එක තමයි කැල දෙකට වෙන් කරන්නේ. ගොඩක් වෙලාවට ගණන් දෙන්නේ එහෙමයි. හැබැයි මේ ගණන් අපිට විශේෂයෙන් කියලා දෙනවා 1 යට 5 R නේ 1 වෙනි බලය වරක් UR කියලා. ඇයි එහෙම දීලා තියෙන්නේ? බලන්න මෙයාව එහෙම කඩන්න පුළුවන්. මේ නිකම්ම UR වල අපිට කඩන්න පුළුවන්ද? මේ සංගුණක වෙනස්. මෙතන මේ පදේ සංගුණක 5 එකයි. මෙතන පදේ සංගුණක 1යි. අපිට එහෙනම් මෙයාව මේ විදිහට ලේසින් කඩන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපි මෙයාගේ දෙපැත්තම හරි. දැන් මෙයාගේ දෙපැත්තම අපි දන්නවා සමීකරණ දෙපැත්ත. මෙතන අතන කිව්වොත් UR කියන එක සර්ව සමයි. හරි. අපි ගානේ සමානකම් දාලා තිබ්බට මේකේ සම්පූර්ණ අර්ථ කතාව මේක ඉරි 3ක් ගහන්න ඕනේ. සර්ව සම UR කියන එක සර්ව සම. අපි දන්නවා සර්ව සාම්‍යක දෙපැත්තම අපිට එකම තාත්වික සංඛ්‍යාවෙන් ගුණ එකම නිශ්චුන්්‍ය තාත්වික සංඛ්‍යාවෙන් ගුණ ගන්න පුළුවන්. බිඳුව නොවන එකම තාත්වික සංඛ්‍යාවෙන් අපිට ගුණ ගන්න පුළුවන්. ඉතින් 1 යට 5 R නේ එක්කෙනෙක් බලය. කියත් 5 R නේ එක්කෙනෙක් බලය කියන එක නා R ගේ කිසිම අගයකට බිඳුවක් වෙන්නේ නැහැ නේද? මෙයා R ගේ කිසිම අගයකට බිඳුවක් වෙන්නේ නැහැ නේ. දැන් කවුරු හරි කියන්න පුළුවන් R කියන එක නා අනන්ත වෙනවනේ මෙයා බිඳුවක් වෙනව නේද කියලා මේ. මේක මෙහෙම ලියන්න පුළුවන් නේ. එතන මෙතන දශම සංඛ්‍යාව. දශම සංඛ්‍යාවක බලය වැඩි වෙන්න. අපි දන්නවා දශම සංඛ්‍යාවේ බලය වැඩි වෙන්න එනාගේ එන්නේ අඩු වෙනවා. මේ R කියන එක අනන්තයට ගියොත් එහෙම මේක බිඳුවක් වෙනව නේද කියලා කාට හරි කියන්න පුළුවන්. ඔව් එතන හැබැයි තියෙන සීමාවක්. මෙතන අපි සීමාවක් ගැන කතා කරන්නේ නැහැ. අපි මෙතන කතා කරන්නේ R ගේ අගය ගැන. R ගේ කිසිම අගයකට මේක බිඳුවක් වෙන්නේ නැහැ. R ගේ කිසිම අගයකට මේක බිඳුවක් වෙන්නේ නැහැ. හැබැයි R කියන එක අනන්තයට යන විට මේක බිඳුවක් වෙත යනවා. ඒක හරි. හැබැයි මේ සීමාවක් තියෙන මෙතන. R අනන්තයට සමාන වෙන්නේ නැහැ කොයි වෙලාවකදීවත්. අනන්තයට සමාන වෙනවා කියලා දෙයක් නෑනේ. අනන්තයට යනවා. සීමාව. ඒකට බිඳුවක් වෙනවා. හැබැයි බිඳුවට ආසන්න වෙන එක වෙන්නේ. කවදාකවත් මේක බිඳුවට සමාන වෙන්නේ නැහැ. බිඳුවට ආසන්න වෙන එක වෙන්නේ. එහෙනම් මෙයා බිඳුවක් නෙමෙයි. R ගේ කිසිම අගයකට මේ කියන එක පදේ බිඳුවක් වෙන්නේ නැහැ. බිඳුව වල යනවා ඒක වෙනම කතාවක්. හැබැයි බිඳුවට සමාන වෙන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් මේ සාරසාමයේ දෙපැත්තම 1 යට 5 R නේ 1 වෙනි බලය කියන පදයෙන් ගුණ ගන්න. මොකද එයා බිඳුවක් වෙන්නේ නැහැ. අසමානයි බිඳුවයි. බිඳුව වලට යනවා කියන්නේ වෙන කතාවක්. බිඳුවට සමාන වෙනවා කියන තව කතාවක්. බිඳුවට සමාන වුණොත් තමයි අපිට ගුණ ගන්න බැරි. බිඳුවට ගියාට ප්‍රශ්නයක් නැහැ. බිඳුවට ගියාගේ අපිට මේක මේ සාරසාමයේ දෙපැත්තම මේකෙන් ගුණ ගන්න බැරි වෙන්නේ නැහැ. බිඳුව උනොත් තමයි ගුණ ගන්න බැරි වෙන්නේ. හැබැයි අපි දන්නවා බිඳුව වෙන්නේ නැහැ. කිසිම R දැන් අපිට R කියන්නේ ධනික ඉලෙක්ට්‍රෝන දීලා දෙනවනේ. කිසිම R අගයකට මේක බිඳුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ දෙපැත්තම 1 යට 5 R නේ කියන බලය කියන පදයෙන් ගුණ ගන්න පුළුවන්. අපි දැන් ගුණ කරමු. දෙපසම 1 යට 5 R නේ කියන බලයෙන් ගුණ කරමු. R කියන එක නා ධනික කියලා. දැන් ගුණ කරාම වෙනවා 1 යට 5 R නේ 1 වෙනි බලය. අර QR සමානයි 1 යට 5 R නේ 1 වෙනි බලය වරක් 1 යට 5 වරක් R ඍණ 1 බෙදීම 2යි R ධන 1 වර්ගය ඍණ 1 බෙදීම 5 R නේ 1 වෙනි බලය වරක් R ඍණ 2 බෙදීම දෙවාරයක් R ඍණ 1 වර්ගය නේ උලක්ෂණය ලියන්න පුළුවන්නේ. හරි. එහෙනම් සුදු කරොත් එහෙම මට මේ දෙන්නම කියන්න පුළුවන් මෙන්න මෙහෙම. 1 යට 5 R නේ 1 වෙනි බලය වරක් 1 යට 5 මෙයා 1 යට 5 R වෙනි බලය. 1 යට 5 R වෙනි බලය. වරක් R ඍණ 1 බෙදීම දෙවාරයක් R ධන 1 වර්ගය. ඍණ 1 යට 5 R ඍණ 1 වෙනි බලය වරක් දෙවාරයක් R ඍණ දෙවරක් 2 බෙදීම දෙවාරයක් R නේ 1 වර්ගය. දැන් අපිට කියන්නේ 1 යට 5 R නේ 1 වෙනි බලය වරක් QR කියන එක නාම FR නේ FR නේ ආකාරයෙන් ලියන්න. එන පරිදි FR සොයන්න. FR නේ FR නේ එක වෙන පරිදි FR සොයන්න මේ බලන්න මේ පළවෙනි සංගුණකය. මේ මෙයාගේ සංගුණකයේ
වැඩේට ලෑස්තිමි. මෙතන ඉන්නේ 1ට 5යි r මෙතන ඉන්නේ 1ට 5යි r වෙන 1 වෙනි බලය. ඒතකොට මේ කතාව මෙන්න මේ පදේ ඉන්න සංගුණික වෙන වැඩේට ලෑස්තිලා ඉන්නවා කියන විදිහට වෙන් වෙන්න. 5 r වෙන sorry f r වෙන f r වෙන ආකාරයට වෙන් වෙන්න මේ දෙන්න දැන්ටම ලෑස්තිලා ඉන්නේ. මෙන්න මේ කැලේ තමයි දැන් වෙනස් කරගන්න ඕන. මේක කට්ටිය තාම ලෑස්ති නෑ වෙන් වෙන්න. මේ බලන්න මේ. මට මෙයාලා මෙහෙම ලියන්න පුළුවන් නේ. නමුත් r වෙන 1 බෙදීම දෙවාරයක් r ධන k වර්ගය ඍණ යට 5 r වෙන 1 වෙනවා. මෙතන f r වෙන මෙතන f r වෙලා f r වෙන 1 වෙන මේ දෙන්න ලෑස්ති මේ. දෙන්නේ 5 r වෙනකොට මෙතන 5 r වෙන 1 වෙන බලය. මේ දෙන්න තමයි වෙනස් කරගන්න ඕනේ. මම මෙයා ලියනවා මෙහෙම. r වෙන 2 කියන තියෙන්නේ. දැන් අපිට ඕන මෙයාව r වෙන 1 කියන මෙන්න මේ වගේ පදයකින් ලියන r වෙනකොට r වෙන මෙතන ඉන්න r වෙනකොට මෙතන ඉන්න r මෙතන ඉන්න r වෙනුවට r වෙන 1 එන විදිහට තමයි මෙයාව හදා ගන්න ඕන. මම මෙයාව මෙහෙම ලියා ගන්නවා. මේ බලන්න r ඍණ 1 ඍණ 1 r ඍණ 2 නේ ඉන්නවා මෙයාව මෙහෙම කැල දෙකට වෙන් කරලා ලියාගත්තා. හරි ඒතර මේ දෙන අපි එකට ගන්නවා. මේ දෙන දැන් අපි සලකන්නේ එකට. ඊට පස්සේ දැන් මෙතන 2යි r ධන 1 මෙතන ඉන්නේ 2යි r ඍණ 1. මම මෙතනට ධන 1 කියන කැලලක් හදාගත්තොත් මේ හරේ ඉන්න එක්කෙනාගේ ධන 1 කියන කැලලක් හදාගත්තොත් අපිට මෙයාගේ හැඩයට සමාන කරන්න පුළුවන්. එහෙනම් මම මෙතන ඉන්න එක්කෙනාගේ 2යි r ඍණ 1 කියන එක්කෙනාට එකක් අඩු කරලා එකක් එකතු කරනවා. ඉතින් මේ ධන 1 කියන කැලල හැදෙනවනේ. එකක් අඩු කරලා එකක් එකතු කරලා. දැන් මේ දෙන්න ආයෙත් සුළු වුණාට පස්සේ ආයෙත් බිඳුවක්. ආයෙත් වෙනසක් වෙන්නේ මෙයාම හැදෙනවා. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා ආයෙත් මෙයාම හැදෙනවා. මම මෙතනට එකක් අඩු කරලා එකක් එකතු කරා මේ. මෙතන ධන එකක් ඉන්නවා. මෙතන ධන එකක් නෙමෙයි මෙතන ඍණ එකක්. මෙතන ධන එක හදාගන්න ඍණ එකක් එකතු මේ එකක් අඩු කරලා එකක් එකතු කරා. දැන් සුළු කරලා බලමු. चार धन 1 वर्गे ऋण 5 r වෙන 1 වෙනි බලය වරක් මම කොට වරන් දාලා ලියන්නකො ටික පැහැදිලිනේ. ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි අපිට එහෙනම් දෙක පොදුවේ එළියට අරගෙන ලියන්න පුළුවන් නේ. දෙක පොදුවේ එළියට ගත්තා. මෙහෙම ලියන්න පුළුවන්. ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි මෙතන දෙකේ ඉන්නවනම් දෙක පොදුවේ අරගෙන මෙහෙම ලියන්න පුළුවන්. මේ බලන්න මේ පැත්තේ ඉන්න කෙනාගේ මෙන්න මෙයාගේ r වෙනකොට r වෙන 1 දැම්මම මෙන්න කෙනානේ මේ පැත්තේ මේ හැදෙලා ඉන්නේ මේ. එකම හැඩය. එකම කෙනා. මේ පැත්තේ ඉන්න r වෙනුවට r වෙන 1 දැම්මම ලැබෙන එක තමයි මේ පැත්තේ අපිට හැදුනේ දැන්. දැන් වැඩේ හරි. මේ පැත්තේ ඉන්න r වෙනුවට මේ පැත්තේ r වෙන 1 දැම්මම මේක තමයි ඔන්න හැදුනේ. පැහැදිලිද? එහෙනම් මම ගන්නවා මේ f එකක් කියලා. මෙයා fr විට මෙයා fr නේ එකයි මෙතන r වලට r වෙන 1 දැම්මම හැදෙන එක නෑ ඉන්නේ. මෙතන r වෙනට r වෙන 1 දැම්මම හැදෙන එක නම. මෙතන දෙවාරයක් r දාන එක මෙතන දෙවාරයක් r වෙන 1 දාන දෙක. මෙතන r වෙන එක මෙතන r වෙන 1 රින 1. එකම කෙනා. එහෙනම් මෙයා fr කියලා ගත්තොත් මෙයා fr වෙන 1 වෙනවා. පැහැදිලිද? දැන් ඉස්සෙල්ලා මේක බැලුවාම මෙන්න මේ දෙන්න ලෑස්තිලා හිටිය fr වෙන ආකාරයෙන් හැදෙන්නේ මේ. මෙතන r ඉන්නවා මෙතන r ඉන්නවා. මේ දෙන්න තමයි අපිට පේනුනේ නැත්තේ එහෙම ඉන්නවා කියලා. මේ මම යාලගේ හැඩය වෙනස් කරා. මෙයාගේ ඍණ 2 කියන එක නා ඍණ 1 කියලා ලිව්වා. මෙතන හරියට ධන එකක් ඉන්නවා. මෙතන ඍණ එකක්. ධන එකක් හදාගන්න එකක් අඩු කරලා එකක් එකතු කරා. හැදුනා ඒ හැඩය. අපිට අවශ්‍ය කරන විදිහට මේක දෙන්න හැදුනා. දැන් අපිට අවසාන උත්තරය ලියන්න පුළුවන් දැන් මේ දෙන්න දිහා බලලා. එම නිසා 1යට 5 r ඍණ 1 වෙනි බලය වර QR සමානයි fr ඍණ fr ඍණ 1 වන fr
සමානයි නේ මෙයානේ මේ එකයට පහේ r න එක්කෙනෙක් බලවර qr කියන එක නම් මේ විදිහට කෑලි දෙකට වෙන් වුණා. මෙතනින් එක්කෙනාගේ r වෙනුවට මෙතනට r න එක ආදේශ කරාම මෙතනින් එක්කෙනාගේ r වෙනුවට r න එක ආදේශ කරාම ලැබෙන එක තමයි මේ පැත්තේ ඉන්නේ. මෙතනින් ඉන්න එක්කෙනාගේ r වෙනුවට r න එක ආදේශ කරාම ලැබෙන එක තමයි මේ පැත්තේ ඉන්නේ. එහෙනම් fr න fr න ආකාරයෙන් හරි. ඒ විදිහට නම් fr සමානයි මේ කෑල්ල. ඊට පහේ r වෙනි බලය වරක් r න 1 බෙදීම 2r ධන 1 වර්ගය. අපි ගණනගෙන තව කෑල්ලක් කරා. fr උත් හොයාගත්තා. මේකත් අපිට අවශ්‍ය කරන පිළිතුරක්. කටට පැහැදිලිද නෙමෙයි? අපිට කෙලින්ම ur කියන එක නව fr න fr න ආකාරයෙන් වෙන් කරන්න නැතුව මෙන්න මේ වගේ කෙනෙක් එහෙම වෙන් කරන්න කිව්වේ. මොකද ur කියන එක නම ලේසින් එහෙම කෑල්ල දෙකට වෙන් කරන්න බෑ. fr න fr න ආකාරයට වෙන් කරන්න බෑ මෙයා. මේ සංගුණකත් වෙනස්. දැන් මෙහෙම කරාට පස්සේ අපිට අවශ්‍ය කරන විදිහට හැදෙනවා. මේක ගත්තා. හැදෙන්නේ ඊපස්සේ සුළු කිරීමක් කරා. ඊට පස්සේ මේ කෑලි වෙන් කරලා ලිව්වා. නේ? දෙක කියන එක ඍණ එක ඍණ එක ලිව්වා. ඍණ එක කියන එක නාමයෙන් මෙතන ධන එක ඉන්නේ. මෙතන ඍණ එක. එහෙනම් මෙතන ධන එක දාන එකක් අඩු කරලා එකක් එකතු කරා. පැහැදිලිනේ? හරි. ඒතර අපි එන f r උත් හොයාගත්තා. අපි මේක ගඩන්නේ නැහැ. r සමානයි fr ඍණ fr ඍණ 1 වෙනස්දී fr සමානයි යට පහේ r වෙනි බලය වරක් r ඍණ 1 බෙදීම 1r ධන 1 මම මේ ගන්න 3 කියලා. කොට අපි ගාණි කියන තවත් කොටසක් කරා. ගාණි ළඟට කියනවා n ධන නිලයක් විතර එකයට පහේ r ණ 1 වෙනි බලය වර qr ගේ IQ හොයන්න කියලා. IQ මේ දීලා තියෙන අපිට එක ධන n වෙන එක බෙදීම පහේ n වෙනි බලය වරක් දෙකේ n ධන එකේ වර්ගය කියලා දීලා තියෙන එක බාපේනවා තමයි තියෙන්නේ. එතකොට දැන් අපිට එකයට පහේ r ණ 1 වෙනි බලය වර qr කියන එක න fr නේ fr න ආකාරයට හම්බුණා. මේ විදිහට එන fr හම්බුණා නේ. අපිට අදාළ අවශ්‍ය දෙන fr හම්බුණා. දැන් මට පුළුවන් IQ හොයන්න මෙහෙම මෙතන ඉන්නේ r මෙතන ඉන්නේ fr මෙතන fr න 1යි. r ට වඩා එකක් අඩු එක්කෙනාගෙන් අඩු වෙලා තියෙන්නේ fr ඍණ fr ඍණ 1. r වඩා එකක් අඩු එක්කෙනා මේ f කියන ශිදයට ආදේශ වුණාට පස්සේ එක්කෙනා අඩු වෙලා තියෙන්නේ. දැන් මම මෙහෙම කරොත් මේ r සමාන 1 අවස්ථාව. r සමානයි 1 විට එතන මේ r සමාන 1 විට 1 යට පහේ 1 ඍණ 1 බලය වරක් u1 සමානයි f1 ඍණ f බිඳුව. r සමානයි 2 විට 1 යට පහේ 2 ඍණ 1 වෙනි බලය වරක් u2 සමානයි f2 ඍණ f1 f2 ඍණ f1 r සමානයි 3 වුණාම 1 බෙදීම පහේ 3 වෙනි බලය ඍණ 1 වරක් u3 සමානයි f3 ඍණ f2 මේ බලන්න මෙතන ධන f එක ඉන්නවා මෙතන ඍණ f එක ඉන්නවා. මෙතන ධන f2 ඉන්නවා මෙතන ඍණ f2 ඉන්නවා. අපි r සමානයි 4 අවස්ථාව තරම් බලමු. u4 සමානයි f4 ඍණ f3 මේක f3 ඉන්නවා f ඍණ 3 ඉන්නවා. හරි f3 ඉන්නවා ඍණ f3 ඉන්නවා. මෙතන f එක ඉන්නවා ඍණ f එක ඉන්නවා f2 ඉන්නවා ඍණ f2 ඉන්නවා f3 ඉන්නවා ඍණ f3 ඉන්නවා. අපි මේ පද ටික එකතු කරොත් හරි මේ පද ටික එකතු කරොත් මේ කැපිලා ගිහිල්ලා හරි f1ට මේ ඍණ f1 කැපිලා f2ට ඍණ f2 කැපිලා f3ට ඍණ f3 කැපිලා ගිහිල්ලා අපිට මේක සරල වෙනවා නේද? පද ගොඩක් කැපිලා. ඉතින්
මම මේක r සමානයි n දක්වා කරොත් මේ බලන්න r සමානයි n ඍණ 1 අවස්ථාවක කරමු n ඍණ 1 විට එකයට 5 n ඍණ 1 ඍණ 1 වරක් u n ඍණ 1 සමානයි f n ඍණ 1 ඍණ f n ඍණ 2 r සමානයි n අවස්ථාව එකයට 5 n ඍණ 1 පින බලය වරක් un සමානයි f n ඍණ f n ඍණ 1 r සමාන 1 සිට r සමාන n දක්වා ලියාගත්ත මේ තිත්තේ වලින් පෙන්නන්නේ අනිත් කට්ටියව ලියලා තියෙනවා කියලා. හරි අනිත් කට්ටියව ලියලා තියෙනවා. r සමාන n දක්වා ලියුවා. r සමාන 1 ඉඳන් r සමාන n දක්වා අපි ලියුවා. අපි මේ ඔක්කොමලා එකතු කළොත් මේ කට්ටිය අපි ඔක්කොමලා එකතු කරොත් මේ අපිට කියන ශ්‍රේණි හම්බෙන්නේ සිග්මා මේක මේ සිග්මා r සමාන 1 සිට n දක්වා u r එකයට 5 r න් 1 වෙනි බලය වරක් u r සමානයි 1 ධන n ඍණ 1 බෙදීම 5 n වෙනි බලය වරක් 2 n ධන 1 වර්ගය මේක අපිට ලැබෙන්නේ මේ ඔක්කොමලා එකතු කරාමනේ අපි දන්නවා සිග්මා කියන එක දෙන්නේ මේ ඓක්‍ය කියන එක්කෙනාව පද සියල්ලම ඓක්‍ය හකුල වල ලියලා තියෙන්නේ මේ සාධාරණ r කියලා පදයක් අරගෙන සාධාරණ මනක් කල්පිත r වෙනි පදය අරගෙන අපි ඒකෙන් මේක මේ කෙටි කරලා මේක හකුල වල ලියලා තියෙන්නේ මේ ඔක්කොම එකතු කරන්න කියන එක. ඉතින් අපි එකතු කරොත් මෙයයි මේ කට්ටිය මෙයයි මේ ඔක්කොම එකතු කරගෙන තමයි මේකෙන් කියන්නේ. r සමාන 1 සිට r සමාන n දක්වා මෙන්න මේ කට්ටිය මේ එකයට 5 r න් 1 වෙනි බලය වරක් u r කියන කට්ටිය එකතු කරගෙන තමයි මේකෙන් කියන්නේ. මම එකතු කරොත් අපිට පේනවා මේ රටාවකින් පද කැපිලා යනවා. f එකට ඍණ f එක කැපිලා යනවා. f දෙකට ඍණ f දෙක කැපිලා යනවා. f තුනට ඍණ f තුන කැපිලා යනවා. f හතරට ඍණ f හතර කැපිලා යනවා. මෙතන ඇති ඍණ f හතර. අස්මානේ 5 වුණාම ඍණ f හතරක් වෙනවා ඉතින්. එතකොට මේ වගේ ඇතුළේ තියෙන පද ඔක්කොම කැපිලා ගිහලා මෙයා කැපිලා යනවා. f n ඍණ දෙකට ඍණ f n දෙක කැපිලා f n ඍණ දෙක කැපිලා යනවා. ඊට පස්සේ f n ඍණ එකට ඍණ f n දෙක කැපිලා යනවා. එහෙනම් අපිට දැන් පේනවා මේ ටික එකතු කරාම මේක රටාවෙන් පද කැපිලා ගිහිල්ලා අපිට එනවා. දැන් මේ ටික ඔක්කොම එකතු වෙනවනේ. වම් පැත්ත එකතු කරනවා. දකුණු පැත්ත පැත්ත වෙනම එකතු කරනවා. එතකොට අපිට ලැබෙනවා එක බෙදීම 5 1 ඍණ 1 වරක් u 1 ධන එක බෙදීම 5 2 ඍණ 1 වරක් u 2 ධන මම අන්තිමට තිත්පෙලින් ලියන්නම් ආසින්ද ධන අන්තිම පදේ එක බෙදීම 5 n ඍණ 1 වෙනි බලය වරක් u n සමාන වෙනවා. මේ පද ඔක්කොම කැපිලා ගිහලා තියෙන්නේ සරල වෙලා තියෙන. ඉතුරුනේ f n උයි ඍණ f බිඳුවයි. ඉතුරුනේ f n උයි ඍණ f බිඳුවයි එහෙනම් ඒ දෙන්නම් දෙපලියන්නේ. ඉතුරුනේ f n උයි f ඍණ f බිඳුව අනිත් කට්ටිය ඔක්කොමලා කැපිලා ගියා. කැපිලා ගිහින් ඉතුරුනේ මේ දෙන්න විතරයි. අපි දන්නවා වම් අත පැත්ත මේ තියෙන පද දෙක එකතු කරලා දකුණු අත පැත්ත තියෙන පද වල එකතු කරලා සමාන වෙන්න ඕනේ. හරි. දැන් මම මේ එකතු කළ දේවල් සාධාරණ මනක් කල්පිත පදයක් ගන්න. ඇත්තටම මෙහෙම කෙරෙන්නේ නැහැ. මේ හැම පදයක්ම නියෝජනය කරනවා. මෙයා පළවෙනි පදය, මෙයා දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය, n වන පදය. මේ සියලු පද නියෝජනය කරන්න මම එක සාධාරණ පදයක් ගන්නවා. ඒ තමයි එකයට 5 r ඍණ 1 වෙනි බලය වරක් u r. මෙයා සාධාරණ පදය. r කියන්නේ දාන නිකිලයක්. මේනි පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය, මනක් කල්පිත r වෙනි පදය, මේනි අවසාන පදය නැත්නම් n වෙනි පදය. ඉතින් දැන් මට මෙයාව සිග්මා අංකයෙන් ලියන්න පුළුවන්. කොහොමද? සිග්මා r සමානයි 1 සිට n දක්වා. සාධාරණ පදය එක බෙදීම 5 r න් 1 වෙනි බලය වරක් u r සමානයි f n ඍණ f බිඳුව. f n ඍණ f බිඳුව. අපි f r ව දන්නවා. f r කියන එක අපි දන්නවා. එහෙනම් r සමානයි n විට තියෙන එක නම් මෙයාගේ r සමානයි n විට. එක්කෙනා තමයි මෙතනට ආදේශ කරන්නේ. r සමානයි n විට.
r සමාන n ට කවුද ලැබෙන්නේ? r සමාන n ට මේකේ ඉන්න r වලට n ආදේශ කරනවා. එතකොට එක බෙදීම 5 n වෙනි බලය වරක් n ඍණ 1 බෙදීම දෙවාරයක් n ධන 1 වර්ගය. මෙතන ඉන්න r වෙනුවට n ආදේශ කරා. ඍණ මෙතන ඉන්න r වෙනුවට බිංදුව ආදේශ කරා. බිංදුව කියන්නේ මෙතන r වෙනුවට බිංදුව දාන්න. මෙතන r වෙනුවට බිංදුව දාන්න. මම අර අපේ 11 වෙනි ගානේ b කොටසේ මේ මෙහෙම ලියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරා. ඉතින් දැන් r වෙනුවට බිංදුව දානවා. r වෙනුවට බිංදුව දානවා මොකක්ද වෙන්නේ? එක බෙදීම 5 බිංදුව වරක් බිංදුව ඍණ 1 බෙදීම දෙවරක් බිංදුව ධන 1 වර්ගය. එහෙනම් අපි සුළු කරොත් එහෙම ඊට පහේ මම පොදු හරයක් එකට ලියන්නම් මේ ගුණ කළ දෙන එක නාව. 5 n වෙනි බලය වරක් 2 n ධන 1 දෙවරක් n ධන 1 වර්ගය ඍණ 1යට 5 බිංදුව වෙන බලය. 5 බිංදුව වෙන බලය කියන්නේ 1. එක බෙදීම 1 1යි. එක වරක් බිංදුව ඍණ 1 කියන්නේ ඍණ 1යි. ඒතකොට එක් වරක් ඍණ 1 බෙදීම මෙයත් 1යිනේ. දෙවරක් බිංදුව බිංදුවයි. බිංදුව ධන 1 1යි. එක වර්ගය 1යි නේ. එතනට එන්නේ ඍණ 1. එහෙනම් අපි සුළු කරොත් දැන් අපිට නම් බලන්න 1 ධන මම මේක පිටින් ලියලා මම හැපෙත් ලියුවා අපිට කියන ප්‍රතිඵලය මේ හැඩෙන් ලියන්න නිසා. බෙදීම 5 n වෙනි බලය වරක් 2 දෙවරක් n ධන 1 වර්ගය. මෙයා තමයි ඓක්‍ය. r සමාන 1 සිට n දක්වා එක බෙදීම 5 r න 1 වෙනි බලය වරක් ur. මේකේ n කියන එක නා ධන නිකිල. මේ අපි ධන නිකිලන ගත්තේ 1 2 3 4. මේ ඉන්නේ අවසාන පදේ. අවසාන කියන අවසානට r ආදේශ කරපුවාගේ තමයි n. අපි මෙච්චර කල් ආදේශ කරේ නිකිල මේ. අනික කොහොමද දන්න r කියන ධන නිකිලයක් වෙන්නත් ඕනේ නේද? r කියන එකට n ආදේශ ගන්න n කියන එකට ධන නිකිලයක් වෙන්න ඕනේ. ඒතර අපිට ගාන කියලා තියෙන මෙන්න මේ ප්‍රකාශනයත් අපි ගත්තා. හරි. ඊට පස්සේ මොකද ගන්න කියන්නේ? ගාන කියනවා r සමානයි 1 සිට අනන්තය දක්වා. මෙන්න මේකේ අපරිමිත ශ්‍රේණිය අபிසාරී බව අපෝහණය කර එහි ඓක්‍ය සොයන්න. අපෝහණය කර එහි ඓක්‍ය සොයන්න. හරි. මේකත් වැඩන්නේ අපිට. මොකද්ද අපරිමිත ශ්‍රේණිය අபிසාරී වෙනවා කියලා කියන්නේ? මොකද අபிසාරී වෙනවා කියලා කියන්නේ? අපිට කියනවා අපරිමිත ශ්‍රේණිය අபிසාරී බව අපෝහණය කර එහි ඓක්‍ය සොයන්න. මොකද අபிසාරී වෙනවා කියලා කියන්නේ මේ ශ්‍රේණිය. අපි ගත්තොත් ur කියලා සාධාරණ පදයක් තියෙන ශ්‍රේණියක් මේ ur කියලා සාධාරණ පදයක් තියෙන ශ්‍රේණියක් අරගන්න. හරි මොකක් හරි දැන් මෙතන ඉන්න ur නෙමෙයි වෙනස් මොකක් හරි ur කෙනෙක්. මේ ur වෙන්න ඕනේ නැහැ. අපි සාධාරණ පද අංකනික කරන සාමාන්‍යයෙන් බොහෝ විට පාවිච්චි කරන ur කියන එක නේ. ඉතින් මම ur කියලා සාධාරණ පදයක් කියන ශ්‍රේණියක් ගත්තොත් මෙන්න ur මෙන්න r අක්ෂය. මේ r කියන අක්ෂය තාත්වික සංඛ්‍යාවෙන් නියෝජනය කරන්නේ නිකිල විතරයි. 1 2 3 4 5 ඒ වගේ ධන නිකිල විතරයි. මෙහිම කැලලක් එන්නේ නැහැ. ධන නිකිල විතරයි. පැහැදිලිද? මේක හොඳයි වැඩි හොඳ මෙන්න මෙහෙම ගන්න. බිඳුවක් නැහැ නේ. r මෙන්න මේ එකෙන් පටන් ගන්න. හරි r කියන්නේ ධන නිකිල. ධන නිකිල නියෝජනය කරන මේක ඉන්න පුළුවන් මෙන්න මේ රේඛාවෙන් වල ධන නිකිල විතරයි නෑ. 1 ඉන්නවා 2 3 4
පහ 6 7 8 මෙන් ගිහලා මේ පැත්තේ අනන්තය දක්වාම යනවා. අනන්තය දක්වා කියන දන්නේ කිලෝ දක්වා යනවා. හරි. අනන්තය දක්වා මේ යනවා. එතකොට අභිසාරී වෙනවා නම් අභිසාරී නම් අපි දන්නවා ඒ කියන්නේ ඒ අපරිමිත ශ්‍රේණිය i ක කිසියම් පරිමිත තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕන. මොකක් හරි අපරිමිත ශ්‍රේණියක් අභිසාරී වෙනවා නම් ඒ ශ්‍රේණියේ i පරිමිත තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕන. නැත්නම් ඒ පරිමිත තාත්වික සංඛ්‍යාවක් වෙනවා කියන්නේ. හරි. මේ r කියන අක්ෂය දැන් අපි කිව්වා ධන නිකිල විතරයි මෙයා නියෝජනය කරන්නේ. මෙන්න මේ රේඛාව වෙන්න පුළුවන් ධන නිකිල වලට විතරයි. බිඳුවර ඉන්නත් බෑ. ධන නිකිල වලට විතරයි. හරි. අපි හිතමු u1 කියන එක නා. දැන් මෙතන එක ආදේශ කරන් දෙන්නවා u1 කියන එක මෙහෙම ඉන්නවා. හරි. ඊට පස්සේ u2 මෙහෙම u3 මේ u1 මේ u3 මෙතන දෙන වටිනාකම තමයි u1 කියන්නේ. හරි. කොහොම ගිහිල්ලා හරි මේ u4 අපිට මේව යාකයන්න බෑ. හරි. මේව යාකයන්න බෑ මොකද මේ r කියන එක නම් සියලු තාත්වික සංඛ්‍යා මේ නියෝජනය කරන එකක් නෙමෙයි. සියලු තාත්වික සංඛ්‍යා මේක දාන්න බෑ. මෙයා නියෝජනය කරන්නේ දන්නේ කියලා විතරයි. 1 2 3 4 5 ඒවා කටිතර එනවා. මේක යාගන්න බෑ. ඒක අසන්තතිකයි. සන්තතික නැහැ. කැඩිලා තියෙන්නේ. හරිද? එහෙනම් මෙහෙම තියෙනවා. ශ්‍රේණියක් අභිසාරී වෙනවා කියන්නේ. ශ්‍රේණියක් අභිසාරී වෙනවා කියන්නේ ඒ අපරිමිත ශ්‍රේණියේ i පරිමිත තාත්වික සංඛ්‍යාවක් වෙනවා. පරිමිත තාත්වික සංඛ්‍යාවක් වෙන්න නම් මේ r කියන එක නා අනන්තයට යද්දී ur කියන එක නා මොකක් වෙන්න ඕනද? එන්න එකයි මේ බිඳුව. මේ බිඳුව ඇවිල්ලා ur කියන එක නා බිඳුව. හරි. මේ එක කියන්නේ මේ කැපිටල් මේ එක කියන්නේ r කියන අක්ෂයේ තියෙන සංඛ්‍යාවක්. මේ බිඳුව කියන්නේ ur කියන අක්ෂයේ ඉන්න සංඛ්‍යාව. ශ්‍රේණියක් අභිසාරී වෙද්දී අභිසාරී වෙනවා කියන්නේ ඒ ශ්‍රේණිය අපරිමිත ශ්‍රේණියේ i කිසියම් පරිමිත තාත්වික සංඛ්‍යාවක් වෙනවා. හැබැයි අපිට තව දෙයක් කියන්න පුළුවන්. එහෙම පරිමිත අගයක් ලැබෙන්න නම් කිසියම් පරිමිත අගයක් ලැබෙන්න නම් අන්තිමේදී හරිද? අන්තිමට එකතු වෙන පදයක්. අපි හිතමු මෙහෙම r සමාන 1 සිට අන්තය දක්වා ur මෙන්න u1 u2 u3 මෙන්න එකතු වෙවි යනවා. එකතු වෙවි ගිහිල්ලා අන්තිමට එකතු වෙන පදයන් එන්න බිඳුවට ආසන්න වෙන්න ඕන. මොකද එන්න බිඳුවට ආසන්න වුණොත් විතරයි එකතු වෙලා ඉවර වෙන්නේ. ඉවර වෙන්නේ නැත්නම් එකතු වෙලා ඉවරනේ එනවා කියලා අපිට හිතන්න පුළුවන්. අන්තිමට එකතු වෙන පදයන් වල වටිනාකම ගණන් ගන්න බෑ. ඒක මෙන්න ഐക്‍යයට ලොකු බලපෑමක් කරන්නේ. තාම කුඩා කියන්නේ ගන්න නොසලකේ ඒක බලපෑමක් තමයි ගන්න අන්තිමට එන පදයන්. අන්තිමට එන පද ටික මෙන්න මේ ഐക്‍යයට බලපාන්නේ නැති තරම් තියෙන ඉතාල කුඩා ගැන තමයි මේකට එකතු වෙන්නේ. එතකොට අපි ඒක නොසලකා හරිය වගේ හිතන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මේ r කියන එක නා අනන්තයට යද්දී මේ ur මේ r කියන එක නා අනන්තයට යද්දී මේ අන්තිමට මේ අනන්තයට යද්දී මෙන්න අගය මෙන්න මෙහෙම අඩු වෙවි ඇවිල්ලා බිඳුව ගාවටම යනවනේ. ඒතර අපි දන්නවා මෙන්න අඩු වෙවි මේ අගයන් අඩු වෙවි ඇවිල්ලා මෙහෙම අගේ ඒ කිසියම් r අගයක තියෙන මේ ur අගය මේ කිසියම් r අගයක තියෙන ur අගය බිඳුවටම යනවනම් අපි දන්නවා අන්තිමේදී ඒක එකතු වෙලා ඉවර වෙනවා වගේ. අන්තිමේදී එකතු කරාට එකතු වෙන්නේ නැති ගණන්. එකතු වෙන්නේ නැති තරම් ඒක. ගණන් ගන්න බෑ එකතු වෙන තරම්. තාම කුඩා අගයක් එන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ලැබෙන අගය තාත්වික පරිමිත සංඛ්‍යාවක්. අපි හිතමු මේක අනන්තයට යද්දී කිසියම් ශ්‍රේණියක් අනන්තයට යද්දී
කිසියම් නියතයකට එනවා කියලා. r කියන අගය අනන්තයකට ඇති මොකක් හරි නියත අගයකට එනවා. අපි හිතමු 1 කියලා. මේ 1 හරි 1 කියන අගයට එම අනන්තයට යද්දී හැම පදයකම වටිනාකම 1 වගේ නිකන්. හරියට එකට ආසන්නයි, ගොඩක් ආසන්නයි. එකට සමාන වෙන්නේ නැහැ. එකට ඉතාම ආසන්නයි. මෙහෙම 1 1 1 1 දුන්නා. එතකොට අපි දන්න ශ්‍රේණී අනන්තයට යද්දී දිගටම එකවල් එකතු වෙනවා. 1 1 1 1 1 1. ඉතින් මේක එකතු වෙලා ඉවරයක් නෑ. දිගටම එක එකතු වෙවි යනවා. එතකොට අපිට මේකේ මුළු අගයක්, ඒ කියන්නේ මේ එකතු කරලා ඉවර කරන්න බෑ. මොකද දිගටම එකතු වෙවි යනවා එකවල්. එකවල් එකතු වෙවි යනවා. පැහැදිලිද? එතකොට අපිට මෙයාගේ කිසියම් පරිමිත අගයක් අපිට හිතා ගන්න බෑ. දිගටම එක එකතු වෙද්දී හරි දිගටම එක එකතු වෙද්දී අපිට පරිමිත අගයක් හිතන්න බෑ. නේ? දිගටම එක එකතු වෙනවා. එකතු වෙලා ඉවරයක් වෙන්නේ නැහැ. එක දිගටම එකතු වෙවි යනවා අනන්තය දක්වා. එක අනන්තයක් එකතු වෙනවා. ඉතින් අපිට හිතා ගන්න බැරි පරිමිත අගයක් නෙමෙයි. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් දැන් මේ දැන් නෙමෙයි කිසියම් ශ්‍රේණියක් අභිසාරී වෙනවා නම් ඒ අනන්තයට යද්දී r කියන එක නම් අනන්තයට යද්දී මේ ur කියන එක නම් බිඳුවට යනවා. එතකොට තමයි මේක එකතු කරලා ඉවරයක් ගන්න පුළුවන්. නිකන් හරියට මෙහෙමයි. නේ? අන්තිම හරියට යද්දී මෙන්න මේ වගේ තිබ්බනම් අන්තිම හරියට 0.2 ධන 0.02 ධන 0.02 ධන 0.02 ධන 0.0002 ධන 0.0002 ධන 0.0002 මේ වගේ බිඳුවට ආසන්න වෙන විදිහට එකතු වෙවි ගියොත් අපිට මේ කට්ටිය නොසලකා හරින්න බලන්නේ. මෙයා දිහා හරියට බිඳුව වගේ. මෙයා ආසන්න වශයෙන් නිකන් බිඳුවක් වගේ. මෙයා හරියට නිකන් බිඳුවක් වගේ. මේක නිකන් බිඳුවක් වගේ හරියට. එහෙනම් අපිට මේ එකතු වෙන එක නොසලකා හරින්න පුළුවන්. ඒතර අන්තිමේදී බලද්දි මොනවාක නේ එකතු වෙන්නේ නැහැ වගේ හරියට. ඒතකොට අපිට කිසියම් පරිමිත අගයක් ගැන හිතන්න පුළුවන්. අපිට මෙන්න මෙතනින් අපි එකතු කරන්නේ නැත්නම් මෙතනින් එහාට අපි දැන් බිඳුව කියන මෙතනින් එහාට කතාවක් නැහැ. මෙතනින් එහාට අපි හිතන්නේ නැහැ. මෙතනින් එහාට ඇත්තටම එකතු වෙනවා. ඒ එකතු වෙන ප්‍රමාණය ගණන් ගන්න බෑ. තාම කුඩා අගයක් එකතු වෙන්නේ. ඒත් මෙතනින් නවත්තලා හිතුවොත් එහෙම අපිට මෙන්න මේ ඔක්කොම ආවේ අයිති කරන්න පුළුවන් නේ. කිසියම් පරිමිත අගයක් ලැබෙයි. මොකද එකතු වෙන එක අපි නැවැත්තුවා කියලා හිතුවා. එකතු වෙන එක නැවතුණා කියලා අපි හිතුවා. මොකද අන්තිමේදී එකතු වෙන ඉතාලම චූටි අගයක්. ඉතාලම කුඩායි. නියම් බිඳුවට ඉතාලම ආසන්න අගයක් තමයි අන්තිමේදී එකතු වෙන්නේ. ඒක නිසා අපි එකතුුනේ නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම හිතලා අපිට නිශ්චිත පරිමිත අගයක් ගන්න පුළුවන්. ඒකට අපිට කියන්න පුළුවන් ශ්‍රේණියක්. මේක ශ්‍රේණිය අභිසාරී වෙනවා කියන අර්ථයක් කියවෙන්නේ මේ අනන්තයේදී මේ r වෙනි පදේ බිඳුවට යනවා කියන එක. අපිට එහෙම හිතන්න පුළුවන්. ඒ කියන කතාවත් එක්ක. මොකද කියන්නේ ශ්‍රේණියක් අභිසාරී වෙනවා නම් ඒ අපරිමිත ශ්‍රේණියේ i ඒ අපරිමිත ශ්‍රේණියේ i කිසියම් පරිමිත තාත්වික සංඛ්‍යාවක් ගන්නවා. පරිමිත තාත්වික සංඛ්‍යාවක්. ඉතින් මේ පරිමිත තාත්වික සංඛ්‍යාවක් වෙන්න නම් මේ වගේ දෙයක් වෙන්න ඕන. අන්තිමේදී යද්දී මේ අන්තිමට අනන්ත r කියන එක නා වැඩි වෙවි අනන්තයට යද්දී එකතු වෙනවා කියන්නේ ගණන් ගන්න බැරි වෙනවා. නිකන් මේ බිඳුව එකතු වෙනවා කියන්නේ නේ. මේ වගේ කෙනෙක් අන්තිමේදී එකතු වුණොත් එහෙම මෙන්න මේ වගේ කෙනෙක් එකතු වුණොත් කිසියම් වටිනාකමක් තියෙන නැත්ද? ගණන් ගන්න පුළුවන් මේක මේ. මේක ගණන් ගන්න පුළුවන්ද? මේ බිඳුව වගේම හරියට. එහෙම බිඳුව වගේ වෙනවා කියලා හිතලා අපිට එකතු කරන එක නැවතුණා කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ හිතලා i කියන්න පුළුවන්. පැහැදිලිනේ? ඉතින් දැන් අපිට තේරෙනවා ශ්‍රේණිය අභිසාරී වෙද්දී මෙන්න මේ දේත් වෙන්න ඕන. පැහැදිලිනේ? අපසාරී වෙද්දී එක්ක මෙන්න මේ වගේ නියතයක් වෙනවා. අපසාරී වුණොත් අපසාරණය මේ එක්ක මේ වගේ නියතයක්ම එකතු වෙලා එක එහම එකවල් එකතු වෙවි යනවා. අනන්තය දක්වාම එකවල් එකතු වෙනවා. එතකොට එකේ වතාන්තයක් වගේ දෙනවා. ඒතර අපිට මේ එකතු කරලා ඉවරයක් ගන්න බෑ. අපිට ඒතර පරිමිත අගයක් ගැන හිතන්න බෑ. හැබැයි මේ වගේ UR කියන එක නම් බිඳුවකට දාම අපිට එක තැනකදී අකතු වෙන අගයන් නොසලකිය හැකි විතරයි. එක තැනකදී
එකතු වෙන ඒවා ගණන් ගන්න බෑ. බිඳුවට ඉතා ආසන්නයි කියලා හිතන එතනින් එකතු කරන එක නවත්තනවා කියලා හිතලා පරිමිත අගයක් හොයන්න පුළුවන්. එතකොට මේ තව විදිහක් තියෙනවා අපසාරි වෙන්න. අපසාරින අපි දන්නවා ඒ අපරිමිත ශ්‍රේණියේ ඓක්‍ය අපරිමිත මොකක් හරි අපරිමිත සංඛ්‍යාවක් තාත්වික වෙන්න පුළුවන්. කියන්නේ අපිට එකතු කරලා හිතන්න බෑ. කියන්නේ අනන්තය වගේ කෙනෙක්. මෙන්න මේ වගේ කෙනෙක් තමයි ශ්‍රේණිය අපසාරීන ලැබෙන්නේ. ඓක්‍ය අපරිමිතයි. හිතා ගන්න බෑ මොන වගේ වටිනාකමක් තියෙනවද කියලා එකතු කරලා ඉවරනට පස්සේ. ඒකට අපසාරී. එහෙනම් මෙන්න මේ වගේ වුණත් මෙහෙම ගිහිල්ලා අනන්තයේදී ආයෙත් මෙහෙම වුණොත් මෙහෙම එන්න වටිනාකම වැඩි වුණොත් එන්න වටිනාකම වැඩි වුණොත් නිකන් මෙන්න මේ වගේ සිග්මා r සමානයි 1 සිට අනන්තය දක්වා ur කියන එක න u1 u2 u3 මේවල කිසියම් තාත්වික අගයක් ඇති. එහෙම එකතු වෙලා ගිහිල්ලා අන්තිමට එකතු වෙන පදයෙන් මෙන්න මෙහෙම වුණොත් එහෙම 2 ධන 3 ධන 5 ධන 6 4 5 6 7 8 මෙහෙම අන්තිමට එකතු වෙන පදයෙන් වැඩි වීගෙන ගියොත් එහෙම අනන්තය දක්වා එන්න වැඩි වීගෙන ගියොත් ඒත් අපිට හිතා ගන්න බෑ. ඒත් අපිට එකතු කරලා ඉවර කරන්න බෑ. එකතු කරලා ඉවරයක් යන්න බෑ මෙහෙම ගියත්. අනන්තයට යද්දී තියෙන සංඛ්‍යා එන්නේ වැඩි වෙනවා මේ. 2 ඊට පස්සේ 3 4 5 6 7 8 9 10 11 12 ඒ වගේ එන්නේ වැඩි වීගෙන ගියොත් ඒත් අපිට ඓක්‍යයක් ගැන හරියට පරිමිතයක් ගැන හිතන්න බෑ. නේ? මේ වගේ වැඩි වීගෙන ගියොත් ඒත් අපිට ඓක්‍ය ගන්න එහෙම පරිමිතයක් ගැන හිතන්න බෑ. මොකද එකතු වෙන එක නවතින්නේ නැහැ කොතනවත්. අපි දන්නවා අபிසාරී වෙනවා කියලා නවතින්නේ නැහැ. හැබැයි අපිට නවතිනවා කියලා හිතන්න පුළුවන්. මොකද අන්තිමේදී එකතු වෙන ඒවා ගණන් ගන්න බැරි හින්දා. මේකේ එකතු වෙන ඒවා ගණන් ගන්න නැතුව ඉන්නත් බෑ. මේ එන්නේ වැඩි වෙනවනේ. දැන් මෙතන එක මම ගත්ත ඉස්සෙල්ලා මෙහෙම එක එකතු වෙනවා කියලා. එක කියන එක ගණන් ගන්න නැතුව ඉන්න විදියක් නැහැ නේ. එක කියන්නේ බිඳුවට අවසන් සංඛ්‍යාවක් නෙමෙයිනේ. එක කියන එකට කිසිම වටිනාකමක් තියෙනවා. සාපේක්ෂව සැලකිය යුතු තරම් වටිනාකමක් තියෙනවා. එකතු වෙවි යනවා. අපිට එකතු කරලා ඉවරයක් ගන්න බෑ. මෙයා එකතු කරලා ඉවරයක් ගන්න බෑ. එන්න වැඩි වෙනවා. හැබැයි එන්න අඩු වෙවි කියපු කට්ටිය අර දැන් විශ්ලේෂිත වගේ බිඳුවට ආසන්න වෙවි આવොත් එහෙම අපිට කිසියම් තැනකදී මෙයා එකතු වෙන එක නැති වෙනවා. එකතු වෙන එක නවතිනවා හිතන්න පුළුවන්. ඇත්තටම නවතින්නේ නැහැ. ඒක ඇත්ත. ඇත්තටම නවතින්නේ නැහැ. හැබැයි එකතු වෙන ප්‍රමාණය ගණන් ගන්න බෑ. එහෙම වුණාම අපිට අபிසාරී කියලා හිතලා ඓක්‍යයක් හොයන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට අපිට අන්න සීමාව කියන එක පාවිච්චි කරලා අපි මෙන්න මේ වගේ කෙනෙක් හොයන්න සීමාව. නේද? අපි සීමාව පාවිච්චි කරනවා. දැන් මේක සීමාව තමයි පාවිච්චි කරන්නේ. මේ අපරිමිත ශ්‍රේණියේ අගේ ගන්න අපි සීමාව පාවිච්චි කරනවා. සීමාව පාවිච්චි කරන්න පුළුවන් නේද මෙන්න මේක නිසා. අපිට කෙලින්ම අනන්තය ආදේශ කරන්නේ නැහැ නේ. ශ්‍රේණියට අපි කෙලින්ම r සමාන අනන්තය ආදේශ කරන්නේ නැහැ. r සමාන අනන්තය ආදේශ කරන්නේ නැතුව අපි සීමාව පාවිච්චි කරන්නේ. දැන් මේ බලන්න මේ अब මේකම හිතමු අපි දැන් ගානේ තියෙන එක නම් හිතමුකෝ සිග්මා r සමාන 1 සිට n දක්වා එක බෙදීම 5 r වෙන එක්වෙනි බලය වරක් qr සමානයි 1 ධන n ඍණ 1 බෙදීම 5 n වෙනි බලය වරක් 2යි දෙවරක් n ධන ඒ වර්ගය. මෙයාව අපි සීමාව පාවිච්චි කරනවා. ඉන් අනන්තයට යන විට මම ගිහිල්ලා ඉවර නැහැ. අනන්තයට යන විට මේක ගන්නයි. ඇත්තරම අර මම කිව්වේ ඇත්තරම පද එකතු වෙනවා. අපි ඒක ගණන් ගන්න දෙක විතරයි වෙන්නේ. ඉතින් සීමාව තමයි අපි ගණන් ගන්න දේවල් කරන්න පුළුවන් නේ. අපි දැන් මෙතන කෙලින්ම r මේ දැන් මේ කියන්නේ n සමාන අනන්තය දැම්මොත් එහෙනම් මේ කෙලින්ම n ට අනන්තය දැම්මොත් n සමාන අනන්තය වුණොත් මෙන්න මෙහෙම කරොත් එහෙම ඒත් වෙනවා මේක මේ r සමාන 1 සිට අනන්තය දක්වා 1ට 5 r ඍණ 1 වෙනි බලය වර qr සමානයි 1 ධන අනන්තය ඍණ 1 බෙදීම 5 අනන්ත වෙනි බලය ධන දෙවරක් අනන්තය ධන 1 වර්ගය. මේක අපිට මොකක්ද කියන්න බෑනේ මේක අර්ථ විරහිතයිනේ.
මෙයා කවුද අපිට කියන්න බෑ. අනන්තය බෙදීම අනන්තයක් වෙන. අපිට කෙලින්ම ආදේශ කරන්නේ නැතුව අපි ලිමිට් වලින් යන්නේ. අපි දන්නවා ඇත්තටම නියත කිසියම් පොඩි අගයක් එකතු වෙනවා. හැබැයි අපි නොසලකා ඉලා තියෙනවා. හැබැයි මෙහෙම ගියොත් එහෙම අපි ඒක නොසලකා හරිය වෙන්නේ නැහැ. මෙහෙම ගියොත් ආර්ට්ස් අනන්ත කියන එක සමාන වෙන්නේ නැහැ. අනන්ත කියන්නේ මොකද? අනන්ත කියන්නේ සාත්‍ය සංඛ්‍යාවකුත් නෙමෙන්නේ. එකතු වෙලා ඉවරයක් කරන්න බෑ ඇත්තටම. හැබැයි අපි ඒක දැනදී නවත්තනවා. ආසන්න කරනවා. අර අන්තිමේදී එක වෙනා අගයන් අර වයිසල් පෙන්නේ 0.0000000000 මෙන්න මේක අපි බිඳුවට ආසන්න කරන්නේ. අන්න ඒ වගේ දේවල් ගන්න පුළුවන් අපිට සීමාවෙදී. ඉතින් අපි කෙලින්ම n සමානයි අනන්තය ආදේශ කරනකොට සීමාව ගන්න හේතුවත් ඒක. ඇත්තටම එකතු වෙනවා කිසියම් අගයක්. හැබැයි අපි නොසලකා හරිනවා. ගණන් ගන්නෑ. ඒ වගේ එන්නේ ඒ වගේ දේවල් නිසා තමයි මේ වගේ මේ අපරිමිත ශ්‍රේණියක අගය හොයන්න සීමා වගේක පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපිට පැහැදිලි අයි සීමාව පාවිච්චි කරන්න කියලා පැහැදිලි. අபிසාරී වුණාම මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි. අපසාරී වුණාම මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි. අபிසාරී නම් අනන්තයකදී මේ UR ගේ අගය බිඳුවට ඉතා ආසන්න වෙනවා. බිඳුවට ගොඩාක් කිට්ටු වෙනවා. එහෙම කිට්ටු වුණාම තමයි අන්තිමේදී එකතු වෙන පදයන් ගැන හිතන්නේ නැතුව අන්තිමේදී එකතු වෙන පදයන් ගණන් ගන්න නැතුව අපිට කිසියම් පරිමිත අගයක් ගැන හිතන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රේණියක් අපසාරී වෙනවා නම් මෙන්න මේ වගේ එක්ක නියත අගයකට යනවා මේ. මෙන්න මේ වගේ එක දිගටම එක තියෙනවා. එක්ක කිසියම් මේ R කෙනෙක් අනන්තයකදී මේ UR කෙනෙක් එක්ක කිසියම් නියත අගයක ඉන්නවා. නැත්තම් එන්නේ වැඩි වෙනවා. එහෙම වුණත් අපිට එකතු කරලා ඉවරයක් කරන්න බෑ. අපිට කිසි දෙයක් නොසලකා හරින්න බෑනේ. එක දිගටම එකතු වුණත් අපිට එක කෙනෙක් නොසලකා හරින්න බෑ. මේ මෙහෙම වැඩි වෙයිද කොහොමවත් නොසලකා හරින්න බෑ. හැබැයි එන්නේ බිඳුවට කිට්ටුනොත් එහේ මෙයා එකතු වෙන එක ඔන්න නවතින්න යන්නේ කියලා නිකන් හිතන්න පුළුවන්. එකතු වෙන්නේ නවතින්නේ නැහැ. එකතු වෙන එකේ වටිනාකම ගණන් ගන්න බැරි වෙන එක විතරයි වෙන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් දැන් අපි ගාන උත්තරේ ගමු. මම කිව්වේ දැන් UR ශ්‍රේණිය අபிසාරී නම් UR කෙනෙක් නම් බිඳුවට යනකොට අපි මේක මේ සීමාව දාලා බලමු UR කෙනෙක් නම් බිඳුවට යනවා කියලා. R කෙනෙක් නම් අනන්තයට යද්දි. අපෙන් කළා බලමු හරි. මේ කිරීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. සීමාව R කියන එක නම් අනන්තයට යද්දි. UR කියන්නේ සීමාව R කියන එක නම් අනන්තයට යද්දි. ඍණ 16යි R තුන්වෙනි බලය ධන 2 වාරයක් 12 වාරයක් R වර්ගය ධන 40යි R ධන 9. බෙදීම 5 වරක් දෙකේ R ධන 1 වෙනි බලය වර්ගය බෙදීම 2යි R ඍණ 1 වර්ගය. මම හරයයි ළඟයි දෙකම R ගේ 4 වෙනි බලයෙන් බෙදුවා. දාසේ බෙදීම R ධන 12 බෙදීම R වර්ගය ධන 40 බෙදීම R තුන්වෙනි බලය ධන 9 බෙදීම R හතරවෙනි බලය. බෙදීම පහේ R වර්ගයනේ එක වර්ගයක් මෙයාට දුන්නොත් 2යි 2 ධන 1ට R. එක වර්ගයක් R හතරවෙනි බලයනේ නම් R වර්ගය වර්ග R වර්ගය. එහෙනම් එක R වර්ගයක් මෙයාට දුන්නා. අනිත් R වර්ගය මෙයාට දෙන්න. අපි හරියලා ගාවේ දෙකම R හතරවෙනි බලයෙන් බෙදුවා. හරි R හතරවෙනි බලය කියන්නේ R වර්ගය වරක් R වර්ගය. මුදේ එක R වර්ගයකින් මෙයා බෙදුවා තව R වර්ගයකින් මෙයා බෙදුවා. පැහැදිලිනේ? හරි. දැන් සීමාව ගත්තොත් මේ 16 R කෙනෙක් නම් අන්තයටදී 16 බෙදීම R කියන්නේ බිඳුවට යනවා. 12 බෙදීම R වර්ගයේ බිඳුවට යනවා. 40 බෙදීම R තුන්වෙනි බලය බිඳුවට යනවා. 9 බෙදීම R හතරවෙනි බලය බිඳුවට යනවා. එකයට R බිඳුවට යනවා. එකයට R බිඳුවට යනවා. එහෙනම් අන්තිමේදී එන්නේ මේ බිඳුව බෙදීම 5 වරක් 2 වරක් 2. මේ කියන්නේ මේ බිඳුවයි. මම කිව්වේ R කියන එක නම් අනන්තයට යද්දි UR කියන එක නම් බිඳුවට යනවා මේ. මේක දැන් උනේ නේ. UR කියන එක බිඳුවට කියලා. බිඳුවට සමාන වෙන්නේ නැහැ. ගොඩක් කට විතර සමාදාන අපි සිලබස් එකේ මේ සමාන ලකුණු දාන එක හරිය කියලා කියනවා. හැබැයි ඇත්තට මේක සමාන ලකුණු දාන්න බෑ. ඇත්තටම සමාන ලකුණු දාන්න බෑ. මෙයා බිඳුවට ආසන්න වෙන එක විතරයි වෙන්නේ. ඒ සිලබස් එකේ දෙන සමාන ලකුණු දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇත්තටම සමාන ලකුණු දාන්න බෑ. මොකද සමාන වෙන්නේ නැහැ. ඒකට ආසන්න වෙනවා විතරයි. ඒකට ළඟා වෙනවා විතරයි. පැහැදිලිද? එහෙනම් අපිට ඕන නම් මෙන්න මේක පාවිච්චි කරලා මේ ශ්‍රේණිය අபிසාරී බව අපෝහණය කරන්න
ඒක කරනකොට මේකත් පාවිච්චි කරලා ඕන. පැහැදිලි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රේණියක් අභිසාරී වෙනවා නම් අන්තිමේදී එකතු මේ ශ්‍රේණියක් අභිසාරී වෙනවා කියන්නේ මොකද්ද? ශ්‍රේණියේ ඓක්‍ය ශ්‍රේණිය අපරිමිත ශ්‍රේණිය ඓක්‍ය අපරිමිත ශ්‍රේණිය ඓක්‍ය පාරමිත තාත්වික සංඛ්‍යාවක් වෙනවා. පාරමිත තාත්වික සංඛ්‍යාවක් වෙන අන්තිමේදී එකතු වෙන පදයන් අපිට නොසලකිය හැකි තරම් පුංචි වෙන්න ඕන. කියන්නේ බිඳුවට ආසන්න වෙන්න ඕන. නේ? ශ්‍රේණිය අභිසාරී නම් අන්තිමේදී එකතු වෙන අගයන් අපිට නොසලකා හරින තරම් පුංචි වෙනවා. මොකද එහෙම පුංචි එහෙම මේ නොසලකා හැරියොත් තමයි අපිට එකතු කරන එක නවතිනවා කියලා හිතලා එකතුව ගැන හිතන්න පුළුවන් නේ. අපිට එකතු වෙන එක නවතිනවා කියලා තීරණය කළා. ඒතරම එකතු වෙන්නේ නැහැ. අපිට වෙන තීරණය කළා එකතුව ගැන හිතන්න පුළුවන් වෙන එතකොට. ඉතින් මේ එතකොට r කෙනෙක් නා අනන්තයේදී ur කෙනෙක් නා බිඳුවට ආසන්න වෙනවා. ඒතර තමයි නොසලකා හරින්න පුළුවන්. ඉතින් ඒ තාවකෙන් අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. ඒ තාවකෙන් අපිට r අනන්තයේදී ur කෙනෙක් නා බිඳුවක් වෙනවා නම් ශ්‍රේණිය අභිසාරී කියලා කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම හරි විදිහට දන්නේ මේක ප්‍රශ්නයක් නෑ. හරි. මේකත් වැරදි නෑ. මේකත් හරි. r කෙනෙක් නම් අන්තයේදී ur කෙනෙක් නම් බිඳුවට යනවා නම් ශ්‍රේණිය අභිසාරී කියලා හිතන්න පුළුවන්. මේ බලන්න මේ. දැන් අපි ගානේ කියන එක කරමුකෝ. මම පැහැදිලි කරා මොකද්ද අභිසාරී අපසාරී කියන්නේ කියලා පැහැදිලි කරා. අභිසාරී වුණොත් මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරා. හරි. අභිසාරී වුණොත් මොකද්ද වෙන්නේ මොන වගේ දේවල්ද අපි හිතන්න ඕන කියලා මම පැහැදිලි කරා. දැන් අපි ගානේ කියන දේ කරමු. සිග්මා r සමාන 1 අනන්තය දක්වා එක බෙදීම 5 r නික්ලිනි බලය වරක් ur පරිමිත ශ්‍රේණිය අභිසාරී බව කොහොමද කියන්නේ. දැන් අපි දන්නවා සීමාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ සීමාව පාවිච්චි කරන්න පුළුවන් කියලා දැන් අපි දන්නවා. නේ? අපි r සමානයි n සමානයි අනන්තයේ කෙලින්ම ආදේශ කරන්නේ නැතුව සීමාව පාවිච්චි කරන ඒකල දන්නවා. r සමානයි n සමානයි අනන්තය ආදේශ කරොත් එහෙම අපි අර අන්තිමේදී එකතු වෙන කට්ටිය ගැන හිතනවා වගේ වෙනවා. r සමානයි n සමානයි අනන්තය කියන එක කෙලින්ම ආදේශ කරොත් ඒක අර්ථ විරිත වෙලා යනවා. අපි දන්නවා අර අන්තිමේදී නොසලකා හරින දේවල් ගන්න පුළුවන් අපිට සීමාවෙදී ආසන්න කරන ඒවා. ඉතින් ඒකයි සීමාව පාවිච්චි කරන්නේ. මම මෙහෙම කෙලින්ම ආදේශ කරනවා. එහෙම කෙලින්ම ආදේශ කරාම අර්ථ විරිත වෙලා යනවා. මම ඉස්සෙල්ලා පෙන්වන්නේ අනන්ත වෙදීම අනන්තය වගේ කෙනෙක් හදලා අපිට එකතුවක් ගැන හිතන්න බෑ. n සමානයි අනන්තය කියලා කෙලින්ම ආදේශ කරලා අපිට එකතුවක් ගැන හිතන්න බෑ. ඊට පස්සේ සීමාව පාවිච්චි කරනවා. n කියන එක න අනන්තයට ආසන්න කරනවා. ඒතකොට තමයි අර අන්තිමේදී එකතු වෙන පදයෙන් ගැන අපිට හිතන්න නැතුව ඓක්‍යයක් හොයන්න පුළුවන්. හරි. එහෙනම් අවිසාරී බව කොහොමද ගැන මම පාවිච්චි කරන සීමාව n අනන්තයට යන විට සිග්මා r සමානයි 1 සිට n දක්වා එක බෙදීම 5 r න 1 වෙනි බලය වරක් ur සමානයි. අපි දෙපැත්තටම එක සීමාව ගන්නෙ. සීමාව n අනන්තයට යන විට එක ධන n ඍණ 1 බෙදීම 5 n වෙනි බලය වරක් දෙවරක් n ධන 1 වර්ගය. දැන් මට මේවා ලියන්න පුළුවන්. r සමාන 1 සිට අනන්තය දක්වා. n කියන එක නා අනන්තයට ගිහිල්ලානේ. එක බෙදීම 5 r න 1 වෙනි බලය වරක් ur සමානයි. අපිට මේ ඓක්‍යයක් තියෙන්නේ. ඒක ඇතුලේ සීමාව දෙන ඓක්‍යයක්. කියන වෙන වෙනම සීමාව දෙන්න පුළුවන්. n කියන එක අනන්තයට ගියාට එක කියන එක නා එකමයි. එහෙනම් ඒකට ආදේශයක් වෙන්නේ නැහැ වගේ. නේ? එක කියන එක නට n කියන එක නා ආදේශ කරන්න තරන්නේ නැහැ. එහෙනම් අපි ආව ඉමම ලියනවා. ප්‍රශ්න නැහැ වෙන පදම ලියමුකෝ. ඊවරක්ම ලියන්න. සීමාව ආදේශ කරන්න තරන්නේ නැහැ. n අනන්තයට ගියාට එක එකමයි. ධන සීමාව n අනන්තයට යන විට මේ හරයයි ලවයයි දෙකම මං n වර්ගයෙන් බෙදෙනවා. හරයයි ලවයයි දෙකම n වර්ගයෙන් බෙදෙනවා. එතකොට එක බෙදීම n ඍණ එක බෙදීම n වර්ගය. බෙදීම n වර්ගයෙන් බෙදන්නේ විතර වර්ගය තුන ගියට පස්සේ දෙක ධන 1යට n ගේ වර්ගය. වරක් 1යට 5 n වෙනි බලය. වරක් 1යට 5 n වෙනි බලය කියන එක නම් මම මෙහෙම ලියන්න පුළුවන් නේ. එක බෙදීම 5 n වෙනි බලය. එක බෙදීම 5 n වෙනි බලය කියලා ලියන්න පුළුවන්. අවුලක් නැහැ නේ. හරි. එතකොට ආයත් සීමාව ගුණිත කරත් අපි දන්න සීමාව වෙන වෙනම දෙන්න පුළුවන්.
1 බෙදීම n ඍණ 1 බෙදීම n වර්ගය බෙදීම 1 ධන 1යට n ගේ වර්ගය වරක් සීමාව n අනන්තයට යන විට 1 බෙදීම 5 n වෙනි බලය n කෙනෙක් කරන අනන්තයට යද්දී 1යට n කෙනෙක් කරන බිඳුවට යනවා 1යට n වර්ගය බිඳුවට යනවා 2 දෙකමයි 1යට n බිඳුවට යනවා 1 බෙදීම 5 කියන්නේ 0.2 1 බෙදීම 5 කියන්නේ 0.2 මේ බලන්න 0.2 පළවෙනි බලය කියන්නේ 0.2ම 0.2 දෙවෙනි බලය කියන්නේ 0.04 0.02 තුන්වෙනි බලය කියන්නේ 0.008යි නේ මේ බලන්න එන්න බලය වැඩි වෙද්දි 0.2 මේ දශම සංඛ්‍යාවක ඕනෑම දශම සංඛ්‍යාවක් මේකට හරි දශම සංඛ්‍යාවක බලය වැඩි වෙන්න යා බිඳුවට ආසන්න වෙලා මේ ඉස්සරදී 0.2 0.2කට වඩා 0.04 කියන එක නම් මේ මෙතන බිඳුව නම් 0.2 මේ වගේ හරියකින්ද ආයේ 0.04 මෙන්න මේ වගේ හරියකයි 0.008 මෙන්න මේ වගේ හරියකයි එන්න බිඳුවට ළඟා වෙලා එන්න බිඳුවට ළඟා වෙලා මේ දශම සංඛ්‍යාවේ බලය වැඩි වෙන්න මේ එකේදී 0.2යි දෙකේදී 0.04යි තුනේදී 0.008යි මේ දශම සංඛ්‍යාවක බලය වැඩි වෙන්න එයා බිඳුවට ආසන්න වෙලා මේ බිඳුවට ආසන්න වෙලා එහෙනම් 0.2 ඉතා විශාල බලයක් අනන්ත වෙනි බලය කියලා නෑ ඉතා විශාල බලයක් ඉතා විශාල නෑ 0.2 මෙන්න මේ වගේ බලයක් නේ හිතාගන්න බැරි තරම් ලොකු වගයක් නෙමෙයි. මේක ගොඩාක් ලොකු වගයක් නේද? අට ලොකු මේක. මේ තා විශාල බලයක් නම් මෙයා බිඳුවට කොච්චර ළඟයිද? මෙයා බිඳුවට කොච්චර කිට්ටු වෙයිද? නේ? මේ 0.2 තුන්වෙනි බලයක් බිඳුවට ගොඩක් ළඟයි. අපි දන්නවා බලය වැඩි වෙන එයා බිඳුවට ආසන්න නම් මේ වගේ කෙනෙක්. කොච්චර ළඟයිද බිඳුවට? මෙයා නිකන් බිඳුව වගේම වෙන්නේ නැතිනේ. බිඳුවට මාරම ආසන්න නැහැ. බිඳුව වගේම කෙනෙක් වෙන්නේ නැති. මෙයා අනන්තේ නෙමෙයි. මෙයා කිසියම් පරිමිත සංඛ්‍යාවක්. හැබැයි අනන්තේ මීටත් වඩා ලොකුයි. අනන්තේ කියන එක නම් මීටත් වඩා ලොකුයි කෙනෙක්. එහෙනම් බිඳුවම වගේ වෙන්නේ නැති. දැන් අපිට මෙයා බිඳුව විතර යනවා කියලා හිතන්න පුළුවන්. ප්‍රශ්නයක්. පැහැදිලිද? එහෙනම් සුළු කරොත් දැන් මන 1 ධන බිඳුව බෙදීම 4 වර බිඳුව සමානයි 1යි නේ r සමාන 1 සිට අනන්තය දක්වා 1ට 5 r න 1 වෙනි බලය වර qr 1යි මේ ඇවිල්ලා තාත්වික පරිමිතයක් අපි 1 කියන එක කියනවාගේ විශාලත්වයක් අපි දන්නවා නේ පරිමිතයි මෙයාගේ වටිනාකමක් ගැන අපිට හිතා ගන්න පුළුවන් 1යි අපිට හිතා ගන්න පුළුවන් මොන වගේ සංඛ්‍යාවක්ද පරිමිතයි මෙයා. ඒකම තාත්වික සංඛ්‍යාවක් කියන එක. එහෙනම් අපි දන්නා ශ්‍රේණිය. හරි? අපරිමිත ශ්‍රේණියක් අභිසාරී නම් අපරිමිත ශ්‍රේණියක් අභිසාරී නම් එයාට එන්නේ එයාගේ අයිකයට එන්නේ තාත්වික පරිමිත සංඛ්‍යාවක්. මෙයා පරිමිතත් වෙනවා තාත්විකත් වෙනවා. ප්‍රශ්නයක් නැහැ එහෙනම්. මෙයා තාත්වික වගේ පරිමිත සංඛ්‍යාවක්. එහෙනම් මේ ශ්‍රේණිය අභිසාරී. එහෙනම් තියරි එක ලියන්න. ශ්‍රේණියක් අභිසාරී වෙනවා. පරිමිත ශ්‍රේණියක් අභිසාරී වෙනවා. අභිසාරී වේ නම් අපරිමිත ශ්‍රේණියක් අභිසාරී වේ නම් එහි ඓක්‍ය පරිමිත තාත්වික සංඛ්‍යාවක් කිය යුතුයි. නමුත් සිග්මා r සමාන 1 සිට n අනන්තය දක්වා 1ට 5 r න 1 වෙනි බලය වර qr සමාන 1 බැවින් එම ඓක්‍යද පරිමිත තාත්වික සංඛ්‍යාවකි.
යම නිසා ශ්‍රේණිය අභිසාරය. නිසා අපරිමිත ශ්‍රේණිය අභිසාරය. ඒ නිසා අපරිමිත ශ්‍රේණිය අභිසාරී වේ. ශ්‍රේණියේ අයික්‍ය අගේ කීයද? 1යි. අවද අපරිමිත ශ්‍රේණිය අයික්‍ය. එකයි. එහෙනම් අපි ශ්‍රේණිය අභිසාරය කියලා පෙන්නවා. ඒකේ අයික්‍යත් හෙව්වා. අයික්‍ය දෙන වටිනාකමත් හෙව්වා. එහෙනම් දැන් ගාන ඉවරයි. ගාන හතර ඉවරයි. අපිට මේක අභිසාරය කියලා පෙන්වන්න නම් හරි ඉස්සෙල්ලා අපි කර වැඩේ කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක ඉදිරිපත් කිරීම පොඩ්ඩක් වෙනස් කරන්න. පැහැදිලිද? අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා UR R කියන එක අනන්තයට UR බිඳුව වෙන කියලා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරලා තමයි අපිට මේ දේ කරන්න වෙන්නේ. හැබැයි මෙහෙම කියන්න ප්‍රශ්නයක් නෑ. හරි. අනික තව දෙයක් මම කියන්න බැරි විතරක් මේ ශ්‍රේණී කියලා එකක් තියෙනවානේ. ශ්‍රේණී. අපරිමිත ශ්‍රේණියක්. මොකද මේ අපරිමිත ශ්‍රේණියක් කියන්නේ? මොකද ශ්‍රේණියක් කියන්නේ? මේ ශ්‍රේණියක්. ශ්‍රේණිය. අපි O level වලදී කරලා තියෙනවා ඒ වගේ පාඩම. මෙන්න මේ වගේම පාඩමක් O level වලදී කරලා තියෙනවා ශ්‍රේ D. නැත්නම් මෙහෙමයි ලියන්නේ. ශ්‍රේ D කියලා පාඩම. තේරුණාද? අපි A level ගන්න ශ්‍රේණි. මොකද්ද මේ දෙකේ වෙනස? අපි ශ්‍රේ D වල කියන්නේ සංඛ්‍යා වැල් ගැන. ඒ කියන්නේ සංඛ්‍යා අනුක්‍රම ගැන. U1, U2, U3, U4 මේකේ සංඛ්‍යා රටාව ගැන තමයි ශ්‍රේ D වල කතා කරන්නේ. හැබැයි ශ්‍රේණී ගත්තොත් ඒකේ රටාවකට තියෙන සංඛ්‍යා වැලක ඒකේ රටාවකට තියෙන සංඛ්‍යා අනුක්‍රමණයක අයික්‍ය ගැන කතා කරන්නේ. ශ්‍රේ D වල කතා කරන්නේ මේ රටාව ගැන විතරයි. ශ්‍රේ D වල කතා කරන්නේ. හැබැයි ශ්‍රේණි වල මේ රටාවට තියෙන පදවල අයික්‍ය ගැන කතා කරන්නේ. ඒක මේ අපරිමිත ශ්‍රේණියක් කියලා කියන්නේ. දැන් මෙන්න මේක ශ්‍රේණියක්. ශ්‍රේණියක්. අපරිමිත ශ්‍රේණියක් කියන්නේ මෙන්න එකතු වෙලා යනවා අනන්තය දක්වා. මේ පහ මේ වගේ අපරිමිත වෙනවා. මේ වගේ එකතු වෙවි යනවා. ඉවරයක් වෙන්නේ නැහැ එකතු වෙලා. අපරිමිත ශ්‍රේණියක් කියන්නේ ඒක. ශ්‍රේණියක් කියන්නේ මේක. මේ වගේ එකතුවක්. කිසියම් රටාවකට තියෙන සංඛ්‍යා අනුක්‍රමණයක එකතුවක් මේක. ශ්‍රේණියක් කියන්නේ. ශ්‍රේණියක් කියන්නේ රටාවේ රටාවේ සංඛ්‍යා රට. ඒ රටාවට තමයි ශ්‍රේණි කියන්නේ. ශ්‍රේණි කියන්නේ මේ එකතුවට. ගොඩකට ඒක දන්නේ නැහැ. හරි? ශ්‍රේණියේ වෙනස ඒක. ශ්‍රේණියෙන් කතා කරන්නේ අයික්‍ය ගැන, ශ්‍රේණියෙන් කතා කරන්නේ මේ සංඛ්‍යා රටාව ගැන. පැහැදිලිද? එතකොට අපි අද කතා කරා 12 වෙනි ගාන B කොටස ගැන කතා කරා. පළවෙනි කොටස අපි ඇදුවේ අර දීලා තියෙන UR ල දෙන්න දීලා තියෙන UR ල දෙන්නව සමාන කරලා එකම විදිහට ඒ කියන්නේ එකම UR දෙපාරක් ඉන්නේ නේ. ඒ එකම විදිහට එකම UR දෙවිදිහකට ඉන්නවා. ඒ දෙන්නම එක්කෙනෙක්. ඒ දෙන්න සමාන කරලා බීජ සර්වසාමයක් හදලා අනුරූප පදවල සම්පූර්ණක සංසන්දනය කරලා අපිට එහා B ගණනය ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ආයේ එකයට පහේ R එකේ බලවරක් UR සමාන FR වෙන FR එක වෙන පරිදි FR හෙව්වා. ඒකත් අපි කරා අර අපි ගත්ත එහා B ගැන ආදේශ කරලා ඊට පස්සේ ඒක සුළු කරලා එකෙන් අපි ගත්තා. ඊට පස්සේ අපි I කෙරුවා පද කැපෙන විදිහට ආදේශ කරලා මේ එක I කරගත්ත පස්සේ පද රටාවෙන් කැපිලා ගියා. ඊට පස්සේ අපි එකෙන් I කෙරුවා. ඊට පස්සේ ශ්‍රේණියක් අභිසාරී වෙනවා කියන එක පැහැදිලි කරා. අභිසාරී අපසාරී වෙද්දි වෙන තවත් දේවල්. අභිසාරී වෙද්දි UR R කියන එක අනන්තයේදී UR කියන එක න බිඳුවට යනවා. අපසාරී වෙද්දි UR කියන එක න R කියන එක අනන්තයේදී UR කියන එක න
එක්ක මොකක් හරි කිසියම් නිශ්චිත තාත්විකයක් නැත්නම් ඉන්න වැඩි වෙවි යනවා. ඊට පස්සේ අපි සීමා පාවිච්චි කරලා මේ අපරිමිත ශ්‍රේණි ඓක්‍ය හෙව්වා. ඊට පස්සේ ශ්‍රේණි අபிසාරී කියලා පෙන්නනවා. අபிසාරී කියලා පෙන්නනවා. ශ්‍රේණි අபிසාරී කියලා පෙන්නනවා. ඒ කියන්නේ ශ්‍රේණියේ ඒ කියන්නේ අපරිමිත ශ්‍රේණි ඓක්‍ය තාත්වික පරිමිත සංඛ්‍යාවක් කියලා පෙන්නනවා. ඒ කියන්නේ ශ්‍රේණි අபிසාරී කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ ඓක්‍ය ගණනය කරලා පෙන්නනවා. එහෙනම් තවත් ගානක් එක්ක අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. මේ ගාන වලට උත්තරය ආව නැත්නම් ආයෙත් ගාන හදලා වීඩියෝ බලන්න. අපි තවත් ගානක ඊළඟ වීඩියෝ දාමු.